මේ ශක්තිය Taman තුල තියෙනවා. හුඟක් අය මේක අඳුරගන්නේ නැහැ. මං කියන්නේ අපි කියමු මොකක් හරි පැලයක් හිටවල නැත්තම් අත්තක් හිටවල ඉවරලා රෝස අත්තක් කියන්නකෝ ඒක හිටවල ඉවරලා. ඒක ඉතින් අපි හරි විදියට හිටෙවුවා නම් ඒක පැලවෙන බව විශ්වාසයෙන් අපි මේ ගමනේ යන්න ඕනනේ. ඊගාවට වතුර ටිකක් දාලා ආරම්භ කළා. හැමදාම උදේට ගිහිල්ලා මේ රෝස අත්ත හිටවල දැන් මේක මුල් අදිනවද නැද්ද කියලා බලන්න. මේක මෙහෙම කරවලා මුල් අදින්නේ නැහැ ආයි දාලා. ආයි ඊළඟ දවසේ කියලා ආයි කරවල මේ මුල් අදින්නේ නැහැ නේ. ඒ නිසා මේ ප්‍රතිඵලයක් අපිට නොලැබෙන්නේ අපි මේ කරගෙන යන ක්‍රියාදාමයේ තියෙන යම්ම වැරදි නිසා. ඔබට මෙසේ මහා ශක්තියක් තියෙන බව දැන ගැනීම නම්බර් 1. ඒක දැන ගැනීම ශක්තිය තියෙන බව දැන ගැනීම එය දුර්වල කරන සාධකද අපිත් එක්කම තියෙන බව ඒවත් මානසිකව දැන ගැනීම. මනෝවිද්‍යාව තමයි අපේ වැඩසටහනට පාදක කරගන්නේ. ඒකත් දන්නවා මේ වෙනකොට. එතකොට අපේ මාතෘකාව අද තියෙන්නේ find your inner strength කියලා. psychological view නැත්නම් අපිට මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් මේ කොහොමද බලන්නේ මේ කාරණා සම්බන්ධ. ඉතින් අපිට ටිකක් නිදහසේ කතා කරන්න පුළුවන් මාතෘකාව මේ inner strength කියන වචනය සඳහන් කරනකොට අපිට strength නැත්නම් බලය කියන්නේ ශක්තිය බලය මේ මොන වචනයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් inner strength කියන වචනේ. එතකොට මේ වචනේදී අපිට තියෙනවා strength වල කීපයක් අතරින් එකක් ප්‍රධාන දෙකක් අපි කතා කරන්නේ. කායික ශක්තිය නැත්නම් අපේ බාහිර තියෙන ශක්තිය පෙනෙන තියෙන ශක්තියක් සහ පේන්නේ නැති ශක්තිය තමයි මේ අභ්‍යන්තරයේ තියෙන ශක්තිය කියන්නේ. මානසික ශක්තිය. inner strength කියලා කිව්වහම අපි ඒ පැත්තට තමයි අවධානය යොදන්නේ අපේ internal. දැන් මේ දෙකම වැදගත්. කායික ශක්තියත් වැදගත් මානසික ශක්තියත් වැදගත්. නමුත් අපි දැකලා තියෙනවා කායික ශක්තිය තිබුණු පමණින්ම මානසික ශක්තිය දුර්වල නම් කෙනෙක් එයාට ඒ කාර්යයන් කරගෙන යන්නට දේවල් කරන්නට අමාරුයි. නිසා අපි පුරුදු වුණු වෙන්නට කියලා කියනවා මේ ශක්තියින් දෙකම පාවිච්චි කරන්න. සමහර විට අපිට මේ කායික ශක්තිය අභිබවා මානසික ශක්තිය පාවිච්චි වෙච්ච අවස්ථාවක් තිබෙනවා. අපිට හිතන්න අමාරුයි. සමහර ජයග්‍රහණ කරපු අය කතා දිහා බලපුවාම ඒ ඉතින් හැම කල්ලිම අපිට අහන්න ලැබෙනවා. විශේෂ පුජ්‍යලයෝ ඒගොල්ලන්ගේ ජීවිත කතා ලියලා තියෙනවා. විවිධ රාජ්‍ය නායකයෝ වෙන්න පුළුවන්, සමහර අය ක්‍රීඩකයෝ වෙන්න පුළුවන්. ඔලිම්පික් එහෙම ක්‍රීඩකයෝ නැත්නම් ආගමික සන්දර්භයන් වල ආගමික ශාස්ත්‍රඥවරුන් ඇතුළු ඒ කණ්ඩායම මොනවා හරි මේ ලෝකයේ යම්කිසි කවර හෝ අංශයකින් ජයග්‍රහණය ලැබපු අය ඒවා ලැබලා තියෙන්නේ මෙන්න මේ මානසික ශක්තිය උපයෝග කරගෙන. නැත්නම් inner strength එක අරගෙන. ඒ inner strength කියවම අපිට ප්‍රති ගණනාවක් කතා කරන්න පුළුවන්. ඔබට ප්‍රශ්න අහන්නත් පුළුවන්. මම ටිකක් අද ටිකක් නිදහසේ කතා කරන්න වෙනදට මම ප්‍රසන්ටේෂන් එකක් කරගෙන දිගට කතා කරගෙන යනවා. අද ඊට වඩා අපි සාකච්ඡාවට බර මාතෘකාවකට එන්න කියලා මම හිතුවේ. ඔබට යම් දේවල් අහන්නත් පුළුවන්. ඉතින් මේවා ගැටලුත් තිබෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපි මේක සාකච්ඡා කළා මේක තීන්දුවකට ගන්න කියලා. අපි අදහසක් ඇති කරගන්න කොහොමද කියන කාරණේට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපිට find your inner strength කියලා තමයි මාතෘකාවක් තියෙන්නේ නැත්නම් ඉංග්‍රීසි භාෂාවේ. find your කියන්නේ කොහොමද අඳුරගන්නේ? හොයාගන්නේ කොහොමද? හොයාගන්නේ කොහොමද? දැන් අපි මෙන්න මෙහෙම පටන් ගමු. දැන් මේවා ගැන කතා ගොඩක් එහෙම තියෙනවා අපිට. ස්ට්‍රෙන්ත් එක ආපු ඉදි ගැන ගොඩක් කතා තියෙනවා. සමහර අය කරන්න බැරි දේවල් කරලා තියෙනවා. මේ ස්ට්‍රෙන්ත් එක නිසා. එක්තරා අවස්ථාවකදී මේක කතාවක සඳහන් වෙනවා මේක මේ සත්‍ය කතාවක් ඇසුරින් තමයි මේක අපිට අහන්න ලැබෙන්නේ. ඈත අතීතයේ මම හිතනවා වෙනත් බටහිර රටක වෙච්ච සිද්ධියක් නේ. එක්තරා අවස්ථාවකදී මේ වස්ස කරත්ත තියෙන කාලේ
රස කරත් එක යනකොට අර රස කරත් තියෙන අර ලිය තියෙනවනේ බෝන්ඩිය කියලා පොදෙත් එක්ක තියෙන කඩලා යනවා. අර ගිහින් මේක මඩ ගොඩක එරෙනවා. මෙතන ලොකු කලබගෑනියක් වෙන අතරේ කෙනෙක්ගේ තමන්ගේ දරුවා අර ඇතුළට වැටෙනවා කරත් යටට. එතකොට මේ හැමෝම මේ කරත්ත උස්සගෙන ඉන්නවා. හැබැයි මේගොල්ලන්ට උස්සන්න බෑ, එච්චර බරයි මේක. දැන් බඩු ගොඩක් පටවලා තියෙන මිනිස්සු ප්‍රමාණය මදි මේක කරත්. මේ දරුවාගේ අම්මා ඈගහා ඉන්නවා. ඉතින් අවසාන වශයෙන් මේ කතාව ඉතා කෙටියෙන් දිගට කතාව විස්තර කරනවා. ඒ අම්මා මේක කරන්න හැටි. අවසානයේ මව මේ කරත්තේ ඇතුළට ගිහිල්ලා අත් දෙක පොළොවට තියලා දීකාලී කොට දෙකක් තියලා එතන වාරු අරගෙන අර කරත්ත උස්සනවා. දැන් තමයි දරුවව ගන්න. ඒක කිසි දවසක සාමාන්‍යයෙන් හැදි දැඩි පිරිමි කීප දෙනෙකුටවත් මේ කරත්තේ ඔසවන්න නොහැකි වෙච්ච එක අර අම්මා කොහොමද උස්සන්නේ තන්නේ. ඒක මෙතෙන්දී මේ විශේෂ බලයක් එයාට ඇවිල්ලා තියෙනවා. ඒ බලය එන්නේ තනිකරම ශාරීරික බලයකින් නෙවෙයි ඒක ඇවිල්ලා. ඒතොර මේ මව දරුවාව බේරා ගැනීමේ තියෙන අපි ගැම්ම නිසා එයාට ඒ බලය ඇවිල්ලා තියෙනවා. තමයි ඉනර් ස්ට්‍රෙන්ත් කියන එක හුඟක් වැදගත් අපි හොයාගත්තොත්. අපි හරියට අඳුරගත්තොත් සහ එය විද්දීපනය කරගත්තොත් විකසිත කරගත්තොත්. ඉතින් දැන් මිනිසුන් ගත්තහම දැන් අපි ගොඩක් දේවල් කතා කරනවා අපේ ශරීරය ගැන, ඒ දියුණු කරන හැටි ගැන එනි සාකච්ඡාවන් කරනවා. ගොඩක් කතා කරනවා. ශරීරයේ මම හිතනවා ලෝකෙ වැඩිපුර කතා කරන්නේ ඒව සම්බන්ධයෙන්. මේ එතකොට දැන් අපිට මෙන්න මේ ස්ට්‍රෙන්ත් එක අඳුර ගන්න කියන කතන්දරේ තමයි මම මේ කියලා උත්සාහ කරන්නේ. දැන් මිනිස්සයා ගත්තොත් බේසිකලි ගත්තොත් මිනිස්සු ගැන කතා කරනවා. අපි ඔක්කොම මිනිස්සුනේ. අපේ මේ ශරීරය සම්බන්ධව හොඳ කරගන්න නැත්නම් ශක්තිමත් කරගන්න ඔබ දන්නවා ව්‍යායාම වර්ග තියෙනවා. විටමින් වර්ග තියෙනවා. පෝෂණ පදාර්ථ තියෙනවා. නේද? ඒව ගැන කතා කරනවා. මේ බොහෝ සාකච්ඡා මම හිතන ලෝකෙ වැඩිපුරම කතා කරන්නේ ශාරීරික වශයෙන් සෞඛ්‍ය දියුණු කරගන්න ආකාරය තමයි කතා කරන්නේ. හැබැයි දැන් ඔබ අප හැමෝම දන්නවා මේ මානසික ක්‍රියාකාරීත්වය නැතුව අපිට බෑ ශරීරය ක්‍රියාත්මක කරන්න. අපි කවුරුත් දන්නවා අපිට අතක්වත් ඔස්සන්න බෑ මානසික ශක්තිය නැත්තම්. මේ අත ඔසවනකොට මේ අත ඔසවන්නේ අකුරේ තියෙන ශක්තියකින්. ඒ කියන්නේ මනෝමය ශක්තියකින්. හරි. නැත්නම් ඉනර් ස්ට්‍රෙන්ත් එක. හරි. ඒතර මේක උස්සන්න බෑනේ අපිට. ඒක බොහොම සරල ක්‍රියාකාරකම ඉඳලා තාම සංකීර්ණ දැන් අපේ මේ කියනවා මේ කොග්නිටිව් ෆන්ක්ෂනින් කියන. කොග්නිටිව් ෆන්ක්ෂනින් කියන්නේ අපේ තියෙන මානසිකත්වය පාවිච්චි කරලා කරන දේවල්. අද දවසේ ගත්තොත් එහෙම අද ලෝකේ වැඩි දෙනෙක් භාවිතා කරන්නේ මේ කොග්නිටිව් ෆන්ක්ෂනින්. අපි ශාරීරික ක්‍රියාකාරීත්වයෙන් කරන දේට වඩා ඒ අභිබවල ගිහිල්ලා අද මානසික ක්‍රියාකාරීත්වයෙන් කරන දේවල් තමයි ලෝකෙ වැඩි වෙලා තියෙන්නේ. හැබැයි ඒව ගැන තවම ලෝකෙ ප්‍රමාණවත් පරිදි සාකච්ඡා කරන එක ඒ කියන්නේ හැමෝටම ගැළපෙන විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඊටාම බහුල ලෙස මිනිස්සු අතර පසුබෑම්, කලකිරීම, දුක් විඳීම් නේද ඔය ડિප්‍රෙෂන් වගේව තවම සෑහෙන ප්‍රබලව තියෙනවා ලෝකෙ. මානසික රෝගත් තියෙනවා. නැත්නම් මානසික ගැටලුත් තියෙනවා. පීඩාවටපත් වීමුත් තියෙනවා. දැන් ගත්තහම අපේ තියෙන මේ මොළය තියෙන මේ ඔයගොල්ලෝ දන්නවා ලෝකෙ කිසිම කම්පියුටරයක් නැහැ. ඉතින් මොළයට හා සම්බන්ධ කරන්න සම කරන්න පුළුවන්. ඉතින් මේ මොළය භාවිතා කරලා නැත්නම් මොළය ආශ්‍රිත කරගෙන නැත්නම් හදවත ආශ්‍රය කරගෙන අපි කොටින් මේ ශරීරයකම මේව ගැන තමයි මතවාද එක එක පැති වලින් තියෙන නිසා අපි කල්පනා කරමු මේක මුළු ශරීරය. ඒතර ඔය මානස ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් මේ අපේ ඉනර් ස්ට්‍රෙන්ත් එක ක්‍රියාත්මක වෙන්නේ මේ කය හරහාම. එතකොට හොඳ කයක් නැත්නම් අපිට මේක ක්‍රියාත්මක කරන්නත් බෑ. ඒකත් ඇත්ත. මනස සහ කය අතර මේ සම්බන්ධය තියෙන්න ඕනේ. ඉතින් මේ
දැන් අපි දන්නවා මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය මා ඉස්සර කිව්වා වගේ එක එක බයෝග්‍රැෆිස් කිව්වොත් එහෙම එක්කෙනාගේ ජීවිත කතා කිව්වොත් එහෙම චරිත ප්‍රදාන කිව්වොත් එහෙම ඒගොල්ලෝ මේ ඉන ස්ට්‍රෙන්ත් එක අරගෙන කරපු දේවල් විස්තර කළා. ආද්‍ය නායකයෙක් ගත්තත් එයාගේ ජීවිත කතාව කියුවත් ඒක තියෙනවා ඔබේ ජීවිත කතාවලත් මේවා ඇති. මේවා පබ්ලිෂ් කළේ නැති වුණා. ඔබ වෙන වෙනම කල්පනා කරලා බැලුවොත් ඒවා තියෙනවා. අපි හැමෝගෙම ඒවා තියෙනවා අඩු වැඩි වශයෙන් ලොකු කුඩා වශයෙන්. අපි ජයග්‍රහණ ලැබපුවා පරාජය වෙච්ච තැන් ඒවා හොඳට විශ්ලේෂණය කරලා බැලුවොත් අපේ මේ ඉනර් ස්ට්‍රෙන්ත් එක කොච්චර තිබිච්ච තැනද නැතිව තිබිච්ච තැනද කියලා අපිට අඳුර ගන්න පුළුවන්කම. එතකොට මේ ස්වයං විශ්ලේෂණයක් කිරීමත් වෙන අයගේ කතා පිළිබඳව අපි යම්කිසි සොයා බැලීමක් කිරීමත් මෙතෙන්දී අපිට වැදගත්. අපි හොයද්දී කතාව. එතකොට දැන් අපි දන්නවා මේ බෞද්ධ අයගේ මතපතාන්තරය අනුව බුදුරජාණන් වහන්සේ නමක් තමයි මේ මානසික වශයෙන් මේ ඉනර් ස්ට්‍රෙන්ත් එක පරිම දියුණු කරපු කෙනා. බෞද්ධයෙන්ගේ පිළිගැනීම ඒක. අනිත් ආගම් වල ඉන්න උදවියගේ ඒ අයගේ ශාස්ත්‍රඥ වහන්සේලාට ඒ තැන හිමි වෙනවා. එතකොට කෙසේ වෙතත් කවර ශාස්ත්‍රඥ වහන්සේ නමක් වුණත් මේ මානසික ක්‍රියාදාමයක ගිහිල්ලා තමයි මේ කාර්ය සිද්ධ කරගන්නේ. එහෙනම් මේ අභ්‍යන්තරයේ තියෙන විභව්‍යතාවයන් වගේක්. ඒවට විභව්‍යතා කියන වචනේ පාවිච්චි කරනවා පොටෙන්ෂල් කියන වචනේ. පොටෙන්ෂල්ස් කියලා කියන්නේ අපිට තියෙන යම්කිසි ශක්තියක් හැකියාවක් උපතින්ම වගේ ඇවිල්ලා. ඒක අපිට දියුණු කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒවා හැංගිලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මම මේ මෑතකදීත් මේ වගේ දේශනාවකදී මේ වගේ සඳහන් කළා. දැන් අපි ගත්තොත් යම් බීජයක් ගත්තොත් පොස් සැටයක පොස් ශාකයේ බීජයක බීජ දිහා බලුවම ඒක හරි පොඩි. හැබැයි එය තුල තියෙනවා අනාගතයේ මහ දැවැන්ත පොස් ශාකයක් ඇතිවීමේ විභව්‍යතාවය. පුංචි නුග ගෙඩියක් ඇතුලේ තියෙනවා අනාගතයේ යෝග නුග රුගක් වීමේ විභව්‍යතාවය. ඒකට පොටෙන්ෂල්ස් කියලා අපි කියන්නේ. ඒ නිසා මේ සෑම පුජ්‍යලයක් තුළම තිබෙනවා අර මහා යෝධ පුරුෂයෙක් වීමේ විභව්‍යතාවය. හැදින්ද කියන්නේ. මේ විභව්‍යතාවය ඇතුව තමයි උපදින්නේ බොහෝ අය. හැබැයි එච්චර දුර ඒගොල්ලන්ට යන්න බෑ. ඒ යන්න බැරිකම තියෙන්නේ විභව්‍යතාවය නැති නිසාම නෙමෙයි. ඒ විභව්‍යතාවය තිබුණට ඒ විභව්‍යතාවයේ වහගෙන ඉන්න කාරණා ගණනාවක් තියෙනවා. ඒකින්ද ඉදිරියට යා ගන්න බැරි. මේක ටිකක් සාවධානව අහන් ඉන්ටියොත් තමයි මේක තේරෙන්නේ. නැත්නම් මේක තේරුම් කරගන්න අමාරුයි. ඒතර අපි හැම කෙනෙක් තුළම තිබෙනවා ඔන්න ඔය කියන දක්ෂතා වගේම දුෂ්කරතා සමූහය නැත්නම් අපේ තියෙන මේ දුබලතා සමූහය අපි ළඟ තියෙනවා. මෙන්න මේ දුබලතා හේතු කොටගෙන අපිට මේක කරගන්න බැරි කමක්. සමහර අයට ඒවා අඳුර ගන්න පුළුවන් කම තිබෙනවා. ඒතකොට අත්‍තරම අපි මේ කිව්වොත් මේ find your inner strength කිව්වහම අපිට කොටස් කීපයක් අඳුර ගන්න වෙනවා. එකක් තමයි අපගේ තියෙන දක්ෂතා මොනවද? සහ අපගේ තියෙන දුර්වලකම් මොනවද? ඒ දුර්වලකම් ටික නිසා තමයි අපිට ඉදිරියට යන්න බැරි වෙලා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙනම් දැන් ඔබට මම සලහනේ දැම්මා find your inner strength. දැන් මෙතනින්ද ඔබට පෙන්නලා තියෙන්නේ මේ භෞතික එකක්. මානසික එක මේක ඇතුලේ තියෙන කාටවත් පේන්නේ නැහැ. ඒකයි වැඩේ. ඉතින් දැන් මේකේ අපිට තියෙනවා මම මේ කිව්වාගේ strengths and weaknesses වගේක් තියෙනවා. සඳහන් වෙච්ච එකක්. දැන් මේ තියෙනවා අපිට කතා කරන්න පුළුවන්. ඒකට අපේ තියෙන strengths වගේක් තියෙනවා weaknesses තියෙනවා. මේ දෙක හින්දා දැන් මේක දියුණු වෙන්න ඕන මේක අපි ජයග්‍රහණය කරන්න ඕන මේ පැත්තේ තියෙනවා. ඉතින් ඒක කරන්න අපිට මේ තියෙන එක බාධක ගණනාවක් තියෙනවා. එක බාධකයක් තමයි පළවෙනිම එක තමයි මම දැන් ඔබට කිව්වා වගේ. මෙහෙම ශක්තියක් Taman තුල තියෙන බව දැනගන්න. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවා කියන්නේ මේ ලියාගත්තත් කමන්නේ. පළවෙනි දේ තමයි ඔබ මේක මට අනාගතයේ මේ දැවැන්ත නුග සුකක් ඇති වීමේ ශක්තියතාවය අර කුඩා නුග බීජයට තියෙනවා වගේ. නම් මාතුලත් යම්කිසි ක්‍රමානුකූල ක්‍රියාවලියක ගියොත් එහෙම අප ඕන කෙනෙකුට එවැනි තැනකට එන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකට කාලයක් ගත වෙයි. දැන් හැබැයි හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි
ඒකට ගතවන කාලය තුල ඉවසගෙන ඉන්න බැරිකම. ඉවසගෙන ඉන්න බැරිකම. අපි සමහර තියෙන ප්‍රෝග්‍රෑම්ස් වලට ආපුවාම සමහර පන්ති තියෙන සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා තමන්ව අඳුරගෙන මේක ක්‍රියාවලිය සාර්ථක කරගන්න සාමාන්‍ය යම් කාලයක් ගත වෙනවා. ඇවරේජ් බැලුවොත් එහෙම අපිට අපේ තියෙන අත්දැකීම් අනුව බැලුවොත් සාමාන්‍යයෙන් මාස 3ක් විතර කෙනෙකුට මේ මොකද ඊට අවශ්‍ය කරුණු කාරණා ඉගෙනගෙන ඒක පුහුණුවක් ලැබලා ඒ තමන්ගේ ශක්තියින් හොයාගෙන ප්‍රබුදවා ගන්න හරිතර ගහක් හිටවල මුල් ඇදලා කොලයක් දාලා බලක් පිපිලා එන්න යම්කිසි කාලයක් ගත වෙනවා වගේ ඒ ඔබ තුල මෙය ගොඩනගා ගන්න යම්කිසි කාලයක් ගත වෙනවා. එහෙනම් පළවෙනි දේ දැනගන්න ඕන මෙසේ ශක්තිතාවයක් මා තුල නැත්නම් සම්භාවිතාවයක් තිබෙන බව නම්බර් 1. නම්බර් 2 එය විකසිත වන්නට යම්කිසි කාලයක් ගත වෙනවා. නම්බර් 2. නම්බර් 3 ඒ කාලය ගත වෙන තුරු ඉවසීමෙන් ඒ සඳහා කටයුතු කළ යුතු බව. මේ තුනම ඕනේ. සමහරක් අයට හදිස්සියද සමහර අය අපි කවුන්සලින් වලට ආපුවාම අද ඇවිල්ලා අදම මේක විශ්ලේෂණය යන්න තමයි ඒගොල්ලන්ට ඕනේ. හරි. එතකොට සමහර අය මේක මේ වැඩේ සවුත්තු කරගන්න වෙලාවලුත් තියෙනවා මේ ඕන් නැති විදිහට චෙක් කරන්න. දැන් අපි තියමු මොකක්hari පැලයක් හිටවල නැත්තම් අත්තක් හිටවල ඉවරලා රෝස් අත්තක් කියන්නකෝ ඒක හිටවල ඉවරලා ඒක ඉතින් අපි හරි විදිහට හිටෙවුවා නම් ඒක පැලවෙන බව විශ්වාසයෙන් අපි මේ ගමනේ යන්න ඕනනේ. ඊගාවට වතුර ටිකක් දාලා ආරම්භ කළා. හැමදාම උදේට ගිහිල්ලා මේ රෝස් අත්ත හිටවල දැන් මේක මුල් ලදිනවද නැද්ද කියලා බලන්න. මේක මෙහෙම කරවලා මුල් ලදින්නේ නැහැ ආයි දාලා ආයි ඊළඟ දවසේ කියලා ආයි කරවලා මේක මුල් ලදින්නේ නැහැ නේද? ඒ නිසා මේ ප්‍රතිඵලයක් අපිට නොලැබෙන්නේ අපි මේ කරගෙන යන ක්‍රියාදාමයේ තියෙන යම්ම වැරදි නිසා. එතකොට මේ මානසික ශක්තිය නැත්තම් මේ ඉනර් ස්ට්‍රෙන්ත් එක එළියට ගන්න අමාරුකම තියෙන්නේ ඒ මානසිකවම අපි දාගන්න යම්කිසි බැරියර්ස් නිසා. එහෙනම් අපි ඉනර් ස්ට්‍රෙන්ත් එක අඳුනගෙන ඒක විකසිත කරගන්නට නම් අපි අර බැරියර්ස් උත් අඳුර ගන්න. මේ එක එක්කෙනාට එක එක දේවල් තියෙනවා. එක එක්කෙනාට එක එක දේවල්. ඉතින් සමහර අය දැන් හරි මම මේ පොඩි කතාවක් කියන්නේ ඔයගලන්ට මේක තේරුම් කරගන්න පොඩි කතා වලින් කිව්වම මොකක් හරිද වෙන්නේ තේරුම් කරගන්න පුළුවන්. දැන් සමහර අය හරි අන්හැපි පිට ඉන්නවා. අන්හැපි. සමහර වෙලාවට හැපි සමහර වෙලාවට අන්හැපි. ඔයගොල්ලෝම අන්හැපි ඉන්නව නේද සමහර අය? ඉතින් ඉන්න අයට සමහර වෙලාවට ඉතින් අයියෝ කිසි වැඩක් නැහැ මේ මට නිකන් මේ බලන්නකො දැන් මේ දවස්වල එහෙම අන්හැපි අය ඉන්නවා මට හම්බ වෙනවා. මේ සමහර අය කතා කරන්නේ මේ දැන් ලෝකෙ තියෙන තත්ත්වය ගැන කතා කරනවා. අන්හැපි කවදා හරියයිද දන්නේ නැහැ මේක ආදි වශයෙන් එහෙම කී ඉන්නවා. හරි. අන්නකෝ වෙච්ච දේ මේ කොරෝනාත් ඇවිල්ලා දැන් හරි ප්‍රශ්න ආරෝමිය කියලා ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇත්ත තමයි ඉතින්. හරිද? ඒ තමයි හැබැයි අපි ජයග්‍රහණය කරන්න එපා ඒක. ජයග්‍රහණය කරන්න. ජයග්‍රහණය කිරීමේ ශක්තියත් අප තුළම තිබෙනවා ඇත්ත වශයෙන්ම. හරි. මේ කතාවක් තියෙන්නේ මේක මේ අහපු කතාවක්. අපි තුමු කපුටෙක් හිටියා. කපුටෙක් කාක්කෝ කාක්කෙක් හිටියා. කාකා කල්පනා කරලු මං හරි කැතයි. කළුයිනේ මං. ඉතින් කාක්කව ඉන්නකොට කාක්කා දැක්කලු හංසෙක්. හංසයා සුදු පාට. හංසයා සුදු පාට නිසා කාක්කට හිතුණලු මේ හංසයා මේ කොච්චර ලස්සන වරන්නක ලස්සන පින්නගෙන යනවා. මං හිතන්නේ හංසයා නම් හරි සතුටින් ඇත්තේ. මොකද එයා හරි සුදු පාටයි මං වගේ නෙමෙයි. අලු කැත නෑ මං. මං වගේ කැත නෑ කියලා එන්නේ යාම හිතාගෙන හංසයා ළඟට ගිහිල්ලා කිව්වලු බලන්න මං හිතන්නේ ඔයා තමයි මේ ලෝකේ ලස්සනම එක්කෙනා. ඔයා හරි සතුටින් නේද ඇත්තේ කියලා. ඊපස් හංසයා ගලු ඕ මම නම් සතුටින් තමයි හිටියේ. හැබැයි මම දවසක් දැක්කා මේ ගිරවෙක්ව දැන් මට තියෙන්නේ එක පාටයි මං සුදුනේ ගිරවට පාට දෙකක් තියෙනවා. මේ පාට දෙක තියෙන නිසා මං හිතන්නේ මේ මම නෙමෙයි මට එදා ඉඳලා තියා අප්සෙට් මං හිතන්නේ ගිරව තමයි සතුටින් නැත්තේ කියලා. එයාට තියෙන කොට එක පාටයි පියාට එක පාටයි ආදි වශයෙන්. ඒ පාර කපුට ගිහිල්ලා හම්බුණාලු ගිරව. ගිරවාගිනවලු ගිරවට කිව්වලු මම මේ මහන්සියත් හම්බෙලා යාවේ. දැන් මේ ඔයා හරි සතුටින් නේද ඇත්තේ ඔයා අපි නේද කියලා. ඒ පාර ගිරව කිව්වලු මම සතුටින් තමයි හිටියේ. හැබැයි මම දැක්කා මේ
මොනරා මේ දැක්කට පස්සේ මම නම් ටිකක් අප්සෙට් පිටේ ඉන්නේ. මොනරායි පාට ගොඩාක් තියෙනවා. මිනිස්සු ගොඩක් බලනවා යාව. ඒකින්ද මේ මං හිතන්නේ මොනරා තමයි සතුටින් ගත්තේ මම නම් නෙවෙයි. මට අප්සෙට් මොනරා දැක්ක වෙලාවෙ ඉඳලා. ඊට පස්සේ කපුට ගියාලු මොනරාව හම්බෙන්නේ. දැන් මොනරා හිටියේ සත්වෝද්‍යානයේ. ඒක මොනරා යනකොට මේ මිනිස්සු ගොඩාක් වට වෙලා මොනරාව බලනවලු ෆොටෝ ගන්නවලු. ඉතින් කාක්කා පැත්තට වෙලා ඉඳලා යක්කලා වෙලාවක් කෙනකන් ඉඳලා මොණ්ඩගාවට ගියලු මොනරා මේ මම හම්බෙන්න ආවේ මේ මම ගියා මේ විදිහට අතන්දරෙත් කියලා මේ ඔයා සතුටින් නේද ඇත්තේ? හරි ෂෝක් එකට ඔයා ඉන්නව නේද? බලන්න මේ මිනිස්සු ගොඩක් ඇවිල්ලා ඔයා හරි හැපි පිට නේද ඇත්තේ කියලා. පාර මොන්නකල් ඕ එහෙම තමයි මාත් හිතන් හිටියේ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒක හින්දාම දැන් මම මේ කූඩුව ඇතුලේ තමයි ඉන්නේ. මම මේ එළියේ කවදද යන්නේ කියලා මම මේ කල්පනා කර කර ඉන්නේ. මම මේක ඇතුලේ ඉඳගෙන බලනකොට ඔය ජාතිය හංසයොත් මේක ඇතුලේ ඉන්නවා, ගිරවුත් මේක ඇතුලේ ඉන්නවා. ඔය හැම කුරුල්ලෙක්වම මේක ඇතුලේ කූඩු කරලා තියෙනවා. මම දැක්කේ නැති කපුටෙක්ව කූඩු කරලා තියෙනවා විතරයි. මම නම් හිතන්නේ නිදහසේ එහෙම ඇවිදින්න පුළුවන් කපුටෙක් වෙන තරම් සතුටක් නැතුව ඇති කියලා. කවුද දැන් අර කියනවලු මොනලා කියනවලු කපුට. හරි. දැන් මොකද්ද මේ කතාවෙන් ඔයගලන්ට මේකේ moral of the story මොකක්ද? මේ කතාව තමයි. නමුත් මේකෙන් ගන්න ආදර්ශය මොකක්ද? මේ හැමතිස්සෙම මේ අපේ ස්ට්‍රෙන්ත් එක බාධා කරගන්න දෙයක් තියෙනවා. මොකද්ද? තාම භයානක ලෙස අපි කම්පෙයාර් කරනවා. කම්පැරිසන්. සමහරවිට අපිට වඩා ඉහළ කන්ටියත් එක්ක අපි කම්පෙයාර් කරලා ඉවරලා අපිට පාතට යනවා. පහළත් එක්ක සමහරවිට අපි කම්පෙයාර් කරලා අපිට හදා ගන්න අපි හරි ලොකු කට්ටිය. දැන් මේ අන්ත දෙකේම තියෙන ප්‍රශ්න තියෙනවා. right? ඒ නිසා අපිට මේ අපේ ඉනර් ස්ට්‍රෙන්ත් එක ගොඩනගා ගන්න තියෙන තව ප්‍රධාන එකක් තමයි අනිත් ඈත් එක සසඳමින් අපිව පහත් කරගන්න. සසඳමින් පහත් කරගන්න. මේක දැන් කරනවා නම් බලන්න මේක අපි කරනවාද? දැන් මේ දෙකම අභිභවන දේවල් ටිකක් මම ඔයගලන්ට කියන්නම්. ඔබට හිතන්න. බෞද්ධ කට්ටියට උදාහරණයක් අනිතට ගන්න පුළුවන්. දැන් මේ ලෝකේ බෞද්ධයට නම් දීලා තියෙන මිනිස්සෙක් වීම දුර්ලභයි. මේ ආදිවාසී ගොඩක් දේවල් තියෙනවා. ඒක සමහරවිට අපිට තේරෙන්නේ නැහැ වගේ අපිට හිතෙන්නේ සමහර වැඩ කටයුතු දිහා බැලුවා. මේ උපරිම තලයට එන්න පුළුවන් මනුෂ්‍ය එකට එන්න පුළුවන් ඉහළම තලයේ බුද්ධත්වයේ නම් කියලා සලකනවා නම් යම් කෙනෙක්. ඒ මිනිසියෙකුනේ තියෙන්නේ. ඕ රහතන් වහන්සේ නමක් වූ ඒ මාර්ගඵල වූ මොනවා හරි කියන උත්තරීතර මනුෂ්‍ය ගුණධර්ම වලට යන්න පුළුවන් මනුස්සුන්ට. එය අනිත් සියලුම ලෝකයේ තියෙන නැත්නම් විශ්වයේ තියෙන ඒ තල අභිභවන. එතින් හැබැයි එච්චර ශක්තිතාවයක් තියෙනවා මේ මිනිස්සු තුල. දැන් දෙවියෝ වඳිනවා ආදිවාසීන් තියෙනවා. එහෙනම් ඊටත් එහා ගිය ශක්තියක් මිනිස්සු තුල තියෙනවා. එම් බැලුවා. දැන් හැබැයි ඒක තියාගෙන තමයි අර අපි හිතන්නේ අයියෝ යාට වඩා මම අඩුයි කියලා. ඒ ශක්තිය විභවිතාවේ තියාගෙන. ඒතර ඒක බිලීව් නොකරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් මට එනවා. බක්කයික අහන්න පස්සේ මේක දැන් අප ඔබයි මම මේ සාකච්ඡා කරලා පස්සේ දැන් ඔබ ඒක බිලීව් කරන්නේ නැත්නම් මොකද ඒ කියලා අපි අහන්න. එක ඊළඟ කාරණේ තමයි මේ අපි හර සරල දේවල් වලට රැවටිලා ඉන්න ගොඩක් ඒවාට රැවටෙන. ඒ රැවටීම නිසා මේ මානසිකව මේක සයිකොලොජි ටික ඉගෙන ගත්තාම තමයි මේක තව ටිකක් තේරෙන්නේ. නැත්නම් ධාම ඉගෙන ගත්තත් තේරුම් ගන්න පුළුවන්. දැන් මම පොඩි ඔයගලට උදාහරණයක් පෙන්නන්න ගෙනාවා. අපි මතක් වෙනවා මේ ප්‍රේත මම කතා කරද්දි මතක් වුණේ. දැන් මෙන්න මේක උදාහරණයක් තව කතාවක්. මේ ඉන්නේ මේ හස්තිය යෝධ හස්තිය. මෙයාට ලොකු ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. විශාල හස්තියෙක්. මෙයාට ලොකු දෙයක් කරන්න පුළුවන්. හැබැයි මේ හස්තිය සාමාන්‍යයෙන් තියෙනවා මේ අදහසක් මේ
මේ හස්තියට තමන්ව පේන්නේ නැහැ හරියට. තමන් ඇඟ පේන්නේ නැහැ යාට. මේ කන් දෙකයි අර මේ නිසා යාට යාව පේන්නේ නැහැ. හැබැයි යාට ලොකු ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ලොකු ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. යා දන්නවත් ඇති. මොකද යාට ඕන කොටයක් වෙන කරන්න පුළුවන්, ගහක් පෙරලන්න පුළුවන්. මේ හස්තිය ප්‍රචණ්ඩ වුණොත් ඒවා හරි දරුණු දේවල් කරන්න පුළුවන්. ඔබ දන්නවා. දැන් හැබැයි මේ හස්තියන් අපි දැකලා තියෙනවා මෙන්න මේ ආකාරයට තියලා තියෙනවා. මේ ලොකු මේ බලන්න මේක දැක්කේ. එයාගේ තියෙන තත්ත්වය. එයාගේ ශාලත්වයත් එක්ක වැළුවාම. හැබැයි මෙවැනි හස්තියෙක් මෙන්න මේ වගේ එකකින් බැඳලා දානවා. ඔබ දැකලා තියෙනවා. මේ වගේ එකකින් බැඳලා තියෙනවා. දැන් මොකද මෙයාව කරන්නේ දැන් අතුංග ට්‍රේන් කරන නැත්තම් මේ අලි බලා ගන්න කට්ටිය මොකද කරන්නේ පොඩි කාලේ මේ සත්වයා හම්බ වුණාම එයාට දම්වලක් දාලා බඳිනවා සාපාරේ. අර සතා පොඩි නිසා එයාට බෑ මේක ගලව ගන්න. එයාට මේක කඩන්න බෑ ඒ කාලේ. ඉතින් හැමදාම මේක බැදලා තියෙනවා. අයි කළා තිබ්බට පස්සේ මොකද වෙන්නේ? එයා ටික ටික පුරුදු වෙනවා මානසිකත්වයෙන් මේක මට ගලවන්න බෑයි කියන අදහස. දැන් මෙයා යෝධ හස්තියක් වුණාට පස්සේ මොකද වෙන්නේ? අර දන්වැල් කැලේ මැන්දාම එයා ඒක කවදාකවත් අදින්නේ නැහැ. හැබැයි ඔය බැදලා තියෙන දන්වැල දෙපාරක් ඇද්දම කල්ල යනවා. හරියට එයා කුලප්පු වෙලා තුත්. ඔය දන්වැල් කඩද හැකියා. නමුත් එයා කඩන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? එයා ලොකු වෙලා තේරුම් ගන්න මට බෑ අර දන්වැල කඩාගෙන යන්න. ඊටත් වඩා සමහරක් වෙලාවට ඒ දන්වැල කකුලේ ගැට ගහලා ඉතුරු දන්වැල් කැලේ ටික බෙල්ලේ දානවා. උඩට දානවා. දැම්මහමත් එයා ඉන්නේ ඔහෙ හෙල්ලෙන්නේ. එයා හිතන්නේ යාව බැඳලා එයාට කොහෙලෝ යන්න බෑ. දැන් මෙන්න මේ වගේ මේක උපමාවක් මම මේ කියන්නේ. ඔබ කල්පනා කරලා බලන්න. මේ වගේ අපිව එක එක සීමාවලට දාලා අපේ තියෙන මානසික ශක්තිය මොට කරලා තියෙනවා. මේක නිසා එළියට එන්නේ නැහැ ශක්තිය. ඔබ හිතලා බැලුවොත් එහෙම ඔබට ගොඩාක් ශක්තියින් තියෙයි. එක්ක පුංචි කාලේ ඉඳලා අපිට කියලා මම ඒවා දෙක තුනක් කියන්නම්. ප්‍රධාන එකක් තමයි සමහර අයට අපි පුංචිම කාලේ සාමාන්‍යයෙන් මේක වැටෙන්නේ ගොඩක් පළවෙනි අවුරුදු 5 තුල. දන්නේම නැති කාලේ. තේරුම් ගන්න බැරි කාලේ. first 10 years අත්වසින් පළවෙනි අවුරුදු 5 ඉතාම වැදගත් කෙනෙකුගේ ජීවිතේ සහ ඊතුරු අවුරුදු 5 සාමාන්‍යයෙන් මුල් අවුරුදු 10 හරිම vulnerable කියලා අපිට ජීවිතේ. හරි. මම කියන්නේ මේවා අඳුරගෙන මේවා ජයග්‍රහණය කරන්න ඕනේ කියලා අපි මේකට කරන්න ඕන දේවල් මම ටිකක් ඉස්සරහට කියන්නම්. එතකොට මුල් අවුරුදු 5 තුල දෙමව්පියන්ගෙන් වෙන්න පුළුවන්, සමාජයෙන් වෙන්න පුළුවන්, පාසලේදී වෙන්න පුළුවන්, වෙන කොහේ හරි තැනකදී වෙන්න පුළුවන්. දැන් හුඟක් මරපතල ලෙස මේක දැන් වැටෙන්නේ සමාජ මාධ්‍යයන්. ටීවී පත්තර වැඩි කියවන්නේ නැහැ. දැන් ටීවී එක සහ කාටුන් හරහා විශේෂයෙන් දරුවන්ට. ඉතාලම තදවල ලෙස අද කාලේ අපිත් පොඩි කාලේ අපිට තේමම් ප්‍රමෝට් මේ කොයි ලෝකෙන් හරි වැටෙනවා. කවුරු හරි කියනවා. ඒක අපි ඇතුළට දාගත්තට පස්සේ අපි ඇත්තටම දන්නේ නැහැ මොනවද ඒක තියෙන්නේ. ඒකට අපි කියනවා අපේ සබ්කොන්ෂස් මයින්ඩ් එක නැත්නම් අපේ අවිඥාන අන්කොන්ෂස් මයින්ඩ් කියලා ඒ විදිහට අපි කතා කරනවා. මේක තුල මේවා තියෙනවා අපි දැන් දන්නේ නැහැ ඒවා අපි ගාව තියෙනවා. ඉතින් එහෙම වැටෙන්න පුළුවන් දේවල් තමයි ඔයාට බෑ කියන්නේ. ඔයාට හරියන්නේ ඔයාට කරන්න බෑනේ. ඔයාට කරන්න බෑ ඔය වගේ දේවල්. ඔයාට කරන්න බෑ. ඊළඟට අපි දුප්පත් කට්ටිය කියන්නේ. දැන් විශේෂයෙන්ම මේ තුන්වෙනි ලෝකයේ රටවල් වල ඉන්න අයට පුංචි කාලේ ඉඳන්ම වැටෙන එකක් තමයි අපි දුප්පත් රටක තමයි ඉන්නේ කියන්නේ. අපි හරි දුප්පත් අපිට ඉතින් හරි අමාරුයි. අපි ඉතින් ණය අරගෙන තමයි ජීවත් වෙන්න ඕන කියන ආදි වශයෙන් මේ යන්තම් එදා වේල කාලා බීලා ඉන්නවා වගේ තත්වයක මානසික තත්ත්වයක් මිනිස්සු තුළට කාවදින. මේක තමයි තාම භයානක ලෙසයි මේක තියෙන්නේ. මේ කවුරු හරි කවදා හරි දවසක මේ දැන් අපි මේක කියලා අපිට පුළුවන් විදිහට අපි මේ කියන්නට ඕනේ. සෑහෙන පිරිසක් මේ වගේ තත්ත්වවලට නැගිටින්න ඕනේ. මෙන්න මේ මානසික වෙනස කරගන්න. මේකට කියනවා මේ psychological transformation, cognitive transformation එකක් කරන්න වෙනවා. ඒ කියන්නේ මේ රටවල් දුප්පත් මෝඩ කරගන්න බැරි ණය වලින් පෙලිච්ච කිසි දෙයක් දන්නේ නැති ආදි වශයෙන් සංකල්ප වැටෙන මිනිසුන්ට. පොඩි කාලෙම වැටෙන. ඒක තේරෙන්නේ නැති. ලොකු අයටත් වැටෙන්න පුළුවන්. දැන් උනත් අපිට වෙන්න පුළුවන්. අපි vulnerable සමාන ඒවා. විශේෂයෙන් සමාජය ආලාභාද්‍ය හරහා. ඒක අපි දා ගන්නවා.
දාගන්න කියලා අපි දන්නේ නැහැ වද වැටෙනවද. මනස ඇතුළට ගියාට පස්සේ අර අලියට වෙච්ච දේ තමයි වෙන්නේ. කොච්චර ස්ට්‍රෙන්ත් එකක් තිබුණත් හොඳට එඩියුකේටඩ් සමහර අය හොඟක් ලොකු එඩියුකේෂන් එකක් තියෙන අය ඉන්නවා. සමහර අයට අධ්‍යාපනයෙන් ඉහළ ගිහිල්ලා නැත්තම් තව මොනවා හරි දෙයකින් ඉහළ ගිහිල්ලා. හැබැයි ඒත් ඉන්නේ සමහර අය දුකින්. එතකොට මේ ලෝකේ තියෙන ලොකුම ශක්තියින් තියෙන ඥාන ශක්තිය තියෙන මිනිස්සෙක් වෙලා බ්‍රේන් එක ලෝකේ තියෙන කිසිම කම්පියුටරයකට සමාන කරන්න බැරි අතිවිශාල දැවැන්ත බලයක් තියෙන මොලේකුත් තියලා. හරිද? හැබැයි ඉන්නේ අර විදියට. අන්නේ විදියට. එතකොට එහෙම වෙන්නේ මොකෝ? එහෙම වෙන්නේ මොකෝ? එහෙම වෙන්න මම කියන එක හේතුවක් තමයි ඔන්න ඒක කාරණා. මොකද්ද? තමන් බිලීව් කරනවා මට මේක කරන්න බෑ කියලා. මට මේක කරන්න බෑ. එතකොට මෙන්න මේ බිලීෆ් එක පැතිර ගන්න ඕනේ ඉස්සෙල්ලා. දැන් දරුවෙක්ව උගන්වනකොට උනත් එයා ඉගෙන ගන්න නැත්තම් එහෙම නැත්තම් එයා වෙන දේවල් මොනවා හරි එයාට අපිට ඕන මේවලට එයා යන්නේ නැත්තම් එයාගේ පළවෙනියටම තියෙන විශ්වාසය තමයි මට මේක කරන්න බෑ කියන්නේ. මට මේක කරන්න බෑ කියන්නේ. ඉතින් මෙහෙම මේකෙන් මිදිච්ච මේ විදිහට වෙනස් විදිහකට හිතපු කට්ටිය තමයි අපි ඔය ට්‍රේනින් වලදී කතා කරන්නේ think out of the box කියලා. ඔයා වෙන විදිහකට මේක හිතන්න කියලා අදි වශයෙන් කියලා දෙනවා. හිතපු විදිහට වඩා වෙනස් විදිහකට හිතන්න කියලා. ඒ මෙන්න මේ විදිහට වෙනත් ආකාරයකට හිතන්න කියන එක තමයි මම ඔබට පෙන්න මේ කියන්න හදන්නේ උත්සාහ කරන්නේ. ඉතින් මේක දැන් මේක අහන් ඉඳලා බෑ. දැන් මේ කොලේකුයි පෑනුකුයි දරගෙන මේ වැඩේ පටන් ගන්න ඕනේ. එතන ඉඳලා. දැන් හුඟක් වෙලාවට අපි කරන්නේ මේක ලස්සට අහගෙන හොඳට මෙහෙම කරගෙන ඉඳගෙන බලාගෙන ඉඳලා හෙටත් අර විදිහට තමයි ඉන්නේ. ඒ නිසා මම කියන්නේ දැන් පටන් ගන්න මේ දැන්. දැන් ආයි පස්සේ නෙමෙයි. දේශනේ ඉවර වුණාමත් නෙමෙයි. මේ දැන් ගන්න කොලේකුයි පෑන අතට. දැන් පටන් ගන්න පළවෙනි වාක්‍ය ලියන්න ඕන තමයි. නැත්තම් ඕක ඔළුවට යන්නේ නැහැ. මොකද්ද පළවෙනි වාක්‍යය? මම මිනිස්සෙක්. කවුරු මොනවා කිව්වා මම මිනිස්සෙක්. මම මිනිස්සෙක්. I'm a human being. හරිද? මම මිනිස්සෙක්. මිනිස්සෙක් නම් මේ විශ්වයේ අඩු ගානේ මේ 31 තලය අපි එතනින් හරියට දන්නේ නැහැ කිව්වා අපි අහලා තියෙන 31 තලයක්. මේ 31 තලයේ උපරිම විභවයන් තියෙන කෙනෙක් තමයි මිනිස්සයා. බුද්ධත්වයේ කරා යන්නත් පුළුවන්. එහෙනම් ඒක මට දැන් තියෙනවා. මට දැන් ඒක තියෙනවා. දැන් මේක තියෙනවනේ පුතා. දැන් ඕක ඒක ඕක ලියලා ඉඳලා මේ මට ශක්තියක් තියෙනවා කියලා අන්නේ හිතන්න පුළුවන්. එතකොට මේ නුග ගහක් වෙන මිනිස්සයා නිකන් තක්කාලි ගහක් වෙලා ඉන්නේ එකයි. තේරෙනවද කියන්නේ? සමහර අය නිකන් තක්කාලි ගහක් සයිස් එකකටවත් නෑ. හැබැයි යාගේ තියෙන තක්කාලි ගහ නුග ගහක් වෙන ශක්තිය මේක ඇතුලේ තියෙනවා. හැබැයි එහෙම වෙලා නෑ. මේ මානයක් හදාගන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ ගැන ඇත්ත තත්ත්වය. තත්ත්වෙත් ඉනස්ටන්ට් එක. ඇඟ පුම්බ ගන්න ඕනේ නෑ. හුඟක් අය මේක පෙන්නන්නේ ඇඟ පුම්බලා. තේරෙනවද කියන්නේ? අන්න මෝඩ වැඩ. ඒගොල්ලන්ගේ මම කියන්නේ මම ඒ අයට නම් ක්‍රීඩකයෙකුට අපි අපහාසයට ලක් වෙන්න කතා කරන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩා තියෙනවා. ශරීරය ආශ්‍රයෙන් කරන ක්‍රීඩා තියෙනවා. ඒගොල්ලන්ට ඒ ගෞරවය දෙන්න ඕනේ. මම ඒක නෙමෙයි කියන්නේ. ඕනට නේද? එහෙම කියන්න හොඳ නෑනේ අපි. ශරීර අභ්‍යාස කරමින් කරන ක්‍රීඩා වගේක් තියෙනවනේ ලෝකේ. නේද? ශරීරය හද්දයට දාන්නේ නෑනේ. ඒ නිසා ඒ උන්ට ඒ ගෞරවය හිමි වෙති. මම කියන්නේ ඒ කතාවක් නෙමෙයි. මම කියන්නේ ඊට වඩා ගැඹුරු කතාවක්. මම කියන්නේ ඔබ ශරීරය ලොකුවට වෙන්න එක නෙමෙයි කරන්න ඕන. මානසික ශක්තිය ලොකුවට වෙන්න. පෙන්නුවේ නැතත් Taman තුල ඒක තියෙනවා නම් මේ ශක්තිය තියෙන කෙනාගේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි internal happiness තියෙන. අපි වචන කීපයක් තියෙනවා. internal happiness, inner peace. දැන් මේක තියෙනවා කියලා දැනගන්නේ කොහොමද කියලා අපි අහුවොත් එහෙම. ඉතින් දැන් ඔබ තුල ලොකු සල්ලි ප්‍රමාණයක් තියෙනවා කියලා ඔබට දැනුනොත් එහෙම. දැන් සරල උදාහරණයක් ගමුකෝ. මේ තමන්ට හම්බ වෙනවා තමන්ගේ ගෙදරට තියලා නිදහන කියන්නේ තමන්ගේ වත් සමහර අයට හම්බෙලා තියෙනවා මම දන්නේ කිව්නේ එයා නිකන් වලක් කපලා තියෙන මොනවද මේ පාත්තියක් හිටවන ඔය රත්නපුර පැත්තේ එක්කෙනෙක් ලොකු මැණිකක් හම්බුණා නිල් මැණික අර ඊයේ පෙරේද ලෝකේ ලොකු මැණික කොහෙද මේ හම්බුණා නේද ලංකාවේ විශාල යෝධ මැණික අන්දරාවක් හම්බුණා
ඒ කියන්නේ ඊට පස්සේ කතාවක් නැහැ නේ මොකක් වුණාද කියලා. ඔයාලා බලන්න බැරුණා ඒක ලොකු කතාවක් ඒ කාලේ ආందోලනයක් ගියා ඊට පස්සේ මැනික් ටිකට මොනවා වුණාද මැනික් වෙලාද තව කොහේ හරි අතුරුදහන් වුණා අපි දන්නේ නැහැ මොනවද වෙන්නේ නැති නේ මොකද හරි හම්බුණා. ලෝකේ තියෙන දැන් ලෝකේ තියෙන ලොකුම මැනික හම්බෙලා තියෙන්නේ ලංකාවේ මෙතෙක් තිබිච්ච එක. right මේ සායන කාලයකට කලින් කෙසේ වෙතත් ඔහුට මේ මැනික් ගලක් හම්බුණා. right එතකොට එයා හැමදාම මේ ඇවිද ඉඳලා තියෙන අර මැනික් ගල උඩ මෙච්චර කාලේ. එයාට සල්ලි තිබිලා නැහැ එච්චර. හැබැයි යා පොඩ අර හාරලා බලනකම් මේක හම්බෙලා නැහැ. හරි. මීට පෙරත් මම මේ කියපු කතාවක් තියෙනවා අර මම අර ඉංග්‍රීසි කතාව මම හිතන මේ දේශනවල මීට කලින් කියලා තියෙනවා. මම ඉක්මනින් කියන්න සමහර අය මේක අහලා තියෙන නිසා. එක්තරා හිඟන්නේ කිව්වා. ගිය පාරත් කිව්වද බන්න මම මතක නැහැ මම හැමතැනම මේ කතාව කියනවා. ඒ හිඟන්නට මේ සල්ලි දුප්පත් එයාගේ මොකුත් නැහැ අර පරණ කෝට් එකක් විතරයි තිබුණේ. ඒ කෝට් එකත් ඔය පරණ කෝට් කඩේකින් හම්බෙච්ච එකක්. ඒ මිනිස්සයාගේ සීතලට ඇඳෙත් බිම දාගෙන නිදාගත්තෙත් ඒ කුඩ දුන්න හතර වල නවල දාලා තමයි කෝට් එක උඩින් තමයි හිඟා කැපින් කරන මහත්යෝ මට කීයක් හරි දෙන්න කියලා. මේ ආදි වශයෙන් යා ජීවිතේ කාලය ගත කළා එක්තරා අවස්ථාවකදී හිඟන්න අභාව ප්‍රාප්ත වුණා මිස මරුණ පාරේදී. ඉතින් අයිති කාර්යයක් නැති ඉඳ පෝස්ට්මෝටම් මෙහෙම තියන්න ඕනස පොලිසිය මේ සිරුර අරන් ගිහිල්ලා ඒ කටයුතු කරන අතරදී මේ අර පොලිසිය රාලහාමි කෙනෙක් ඔහුගේ මේ අර පරණ කෝට් එක පරීක්ෂා කරා. ඔයගොල්ලෝ ඒක හොයනවනේ. පරීක්ෂා කරලා බලනකොට ඔහුගේ කෝට් එකේ වාටියේ විශාල මුදල් ප්‍රමාණයක් තිබුණා. අපි හිතමු දැන් සල්ලි තියෙන අපි ලංකාවේ සල්ලි වලින් ගත්ත රුපියල් 5000 දැන් ලොකුම නෝට්ටුව අපි 5000 වල 10ක් තිබුණා. නිකන් හිතන්න රුපියල් 50000ක් තිබුණා. මේක ඈත අතීතයේ වෙච්ච එක. දැන් මේ සල්ලි හිඟන්නගේ නෙමෙයි අත වශයෙන්. මේ කෝට් එකේ අයිති මිනිස්සයා. right ඒ අයිති මිනිස්සයා මැරුණා. එයා මේකේ වාටිය තමයි ඉස්සර මිනිස්සු බැංකුව වල දාන්නේ සල්ලි බැංකුව තිබුණේ නැහැ මං හිතන්නේ. ඒ කාලේ ඉච්චර විශ්වාසයක් නැහැ. ඒ නිසා මිනිස්සු මේ කෝට් එකේ තමයි සල්ලි දාන්නේ. ඒක මිනිස්සු මරුණාම මේගොල්ලෝ මේ කරේ මේ කෝට් එක දුන්නා පරණ කෝට් කඩේකට. ඒ මනුස්සයා දන්නේ නැහැ මේකේ සල්ලි තියෙනවා කියලා. ඒක වේව කාපු නිසා හිඟන්නාම මේ මනුස්සයා දුන්නා. දැන් මේ මම කියන්න යන කතාව මේකයි. මේ හිඟන්නා මේ කෝට් එක 3-4 නවල ඒක උඩ වාඩි වෙලා මහත්යෝ මට සතයක් නෑ අතේ අනේ මට කරුණාකරලා සල්ලි දෙන්න කියලා කිව්වේ ඇත්ත. බොරු නෙමෙයි. හැබැයි එහෙම මේ මනුස්සයා කියන්නේ රුපියල් 50000ක් උඩ වාඩි වෙලා ඉන්නේ. එනවා. ආන් ඒ වගේ ඔබ මට බෑ මට නම් හරියන්නේ අයියෝ අපිට වෙච්ච දේ ඔය ආදී වශයෙන් මොන හරි කී තමන් ජීවිතේ කාලය ගත කරන මේක නම් කරන්න බැරි වෙයි කියලා සමහරවිට පටන් ගන්නකොටම කියන්නේ මේක නම් හරියන්නේ නැහැ කරන්න අවන්නේ හරි අමාරු වෙයි මේ වැඩේ කියලා පටන් ගන්න. මොකද අර තත්ත්වේ නිසා අර හිඟන්නගේ වගේ මානසිකත්වයක් නිසා නැත්නම් අලියාගේ වගේ මානසිකත්වයක් නිසා අලි මානසිකත්වයක් තිබුණා නම් හොඳයි. අර මේකෙන් බැදලා බෑනේ මේ කාලේ හරි සුඟාක් වෙලාට මේ දවස්වල බැඳලා තියෙන තමයි බිසි කියන්නේ. අහන්න ඕන කෙනෙක්ගෙන් වා හරි බිසි කියලා දැන් මටත් සමහරයි කියන මිනිස්සු හරි බිසි මං ඇති බිසි එකක් නැහැ. මම බිසි එකක් නැහැ මට වැඩ තියෙනවා කරන්න. මං ඒ වැඩ කරනවා. හරිද? එතකොට මම බිසි නෑ. හරිද? දැන් සමහර කවුරු හරි කතා කරාම මම ඒ කෝල් එක ගන්න නැත්තේ මොකද ඊට වඩා වැඩ වගේ මම කරන නිසා. නැත්නම් මම බිසි කමක් නෙමෙයි මම වැඩ කරන හින්දා ඒ කෝල් එකට වඩා ප්‍රයොරිටි තියෙන වැඩ තියෙන නිසා තමයි මම ඒක නොගෙන අර ටික කරන්නේ. තේරුණාද කියන්නේ? හරි. ඒක වෙන වෙලාවක ඒක ආන්සර් කරනවා. හරිද? දැන් කවුරු හරි කෙනෙකුට කතා කරන්න බෑ කියලා කියන්නේ එයාගේ ප්‍රයොරිටි ලිස්ට් එකේ ඔයාගේ කෝල් එක තියෙන ටිකක් පහළ දැනග. තේරුණාද මම කියන්නේ? හරි. ඊයේ හොඳ බලාපොරොත්තු වෙන මේ ඔයා කතා කරන එක මම බලන් හිටියේ කියලා ප්‍රයොරිටි ලිස්ට් එකේ උඩම තියෙන කෝල් එක අපි මිස් කරනවද නෑ? හරි එතකොට අපි කියනවා සෝරි මම ගොඩක් බිසි හිටියේ කියලා. එහෙම එකක් නෑ. හරිද? අපි වැඩ කරනවා. අනික තමයි අපි මොනවද බිසි? දැන් අපි හිතමු දැන් ඉන්න ජෝ බයිඩන් දැන් ඒ තුමාද බිසි අපිද බිසි. තේරෙනවද කියන්නේ? දැන් කවුරු රාජ්‍ය නායකයෙක් ගත්තොත් රටක එයාද බිසි අපිද බිසි. නෑනේ. එයාත් හොඳට කාලා බීලා වැඩ කරන්නේ. නේද? එයාටත් මේ තප්පර 96400ක් මේ තමයි දවසකට මේ තප්පර වැටෙන්නේ. හරිද? එයාට වැටෙන ගානම තමයි මටත් වැටෙන්නේ. හරිද? ඒතර අපි මොකද කරන්නේ? අපිට කාලය කියන දේ අපි හරි තැනට යොදවනවාද කියන එක නේද එතන ප්‍රශ්නේ තියෙන්නේ. හැම කෙනෙකුටම එකම කාලයක් තමයි ලැබෙන්නේ. උදේ රාත්‍රී 12ට අපි හිතමු එයාට කාලය ලැබෙනවා මේ තප්පර 96400 වැටෙනවා දවසකට. ඒ ගත කරන කාලය කාටත් එකයි. හරිද? ඉතින් උඹත් අය කියනවා මේ අපිට වෙලාව ඉතුරු කරගන්න ඕන. මේ වෙලාව ඉතුරු කරන්න බෑ කාටවත්. ඔබන්න මට කවුරු හරි කියන්නේ මෙතන වෙලාව ඉතුරු කරපුවා.
you can't save time. How can you save time? මොනවා කරත් ඔය කාලේ ගත වෙනවා. ඔයාට ඒක නවත්තන්න බෑ. තේරෙනවද? You can't save time. Only thing is you have to spend your time in an effective manner. නේද? productively ඔයා පාවිච්චි කරන්නයි ඕනේ. හරි නේද? ඒ නිසා වැදගත් දේ මේක. දැන් මේ කාලේ තුන නිකම් බලන් ඉන්නේ නැතුව ඔය කාලේ පාවිච්චි කරන්න. මොකද්ද? අපිට මේ මොනවා කරන්නත් තියෙන්නේ 6:24යි දවස්. මෙතන මේ ශරීරයේ ලොකු වෙනසක් කරගන්න එක නෙමෙයි මගේ දැන් මේ ඉනර් ස්ට්‍රෙන්ත් එක කියන්නේ. දැන් අපි දැන් සමහර අය අපිට හම් වෙනවා අද හම්බෙලා අවුරුදු 10කට විතර පස්සේ හම්බුණා. කතා කරන හිතන පතන මට දැනගන්න ඕනේ මේ දැන් අපි එකිනෙකාගේ ශක්තියින් අනුවනේ තියෙන හැකියාවන් අනුවනේ අපි ජීවිතේ මොකක් හරි එක පැත්තකට යොමු වෙන්නේ. අපි හිතමු සංගීතයේ පැත්ත දැනුම තියෙන කෙනා ඒ පැත්තට යනවා. එතකොට තව ඉංජිනේරින් පැත්තට යනවා. මම කියන්නේ මේ ලෞකික පැත්තෙන් ලෝකෝත්තර පැත්තෙන් නෙවෙයි. එතකොට ඒක එන්නේ නිකන් ඒක නිකන් සංසාරික වශයෙන් එන ශක්තියකුත් එක්ක නේද ඒක මතුවෙලා එක එක්කිනා පුද්ගලයාට අනුව මේ මතුවෙන්නේ. ඒකට කුසලයකුත් එක්ක එන්න ඕන නේද? අපිට කෙනෙකුට ගොඩාක් ශක්තියින් අපිට මේ හැමදේම කරන්න බෑ නේද සර්? ඔව් මම එහෙම කියන්නේ නැහැ. මම එහෙම කියන්නේ නැහැ. මොකද මම කියන්නේ හැමදේම කරන්න පුළුවන්. මොකක් හරි ඔව් අර ලොවෙන් එක් දෙයකට වෙයි සමතය කියලා කියන්නේ ඒ සංසාරික වශයෙන් කිනාපු හැකියාවක් එක්ක මතු කරගන්න දේ නේද එහෙම වෙන්නේ. ඔව් දැන් ඔය ප්‍රකාශය පිළිබඳව නම් මගේ ඇත්තටම මේ තව කියවීමක් තියෙනවා. දැන් මොකද අපිට දැකලා තියෙනවානේ මල්ටිපල් ටැලන්ට්ස් තියෙන මිනිස්සු. ඔව් ඒ අතර ඉන්නවා සුවිශේෂී අයත් ඉන්නවා. ඔව් ඒක හරි. දැන් අපි යාට කිව්ව පොඩි කාලේ ලෝෙන් එකක එක් දෙයකට වෙන සමතය කියලා මිනිහා කොළුවට දැම්මොත් එන්න අර මල්ටිපල් එක එන්නේ නැහැ. ඔව් ඒක හරි. අපි ඉතින් ආලේ හැකියාව නැති කෙනාට කියන්න නරකයි තමුසෙට හැමදේම පුළුවන් ඔක්කොම කරනවා. ඒක නෙමෙයි මම මෙතන අදහස් කරන්නේ. ඔබතුමී කියපු එකේ මම සෑහෙන වටිනාකමක් දකිනවා. ඒක මෙහෙම දෙයක්. ඔය සංසාරික ගමන ගැන කතා කරපු හින්දා. මේකට අර කියවන්න අර සංසාර මන්දිර කියන පොතේ හොඳට ඔය විස්තර කරනවා. පොතක් කියවන්න ඕනේ දැන් මේ තේරම දේශනෙදි කරන්න බැරි නිසා. පොතේ නම සංසාර මන්දිර. ඉංග්‍රීසි පොතක් තිබුණා මේ many mansions ඒ පොතේ නම. many MANSIONS මම විතර කියනවා මේ දැන් අපිට කිව්වොත් එහෙම අපිට මේ පොතේ එවන්න පුළුවන්. මොකද දැන් මේකේ අර PDF එක තියෙනවා. ඉංග්‍රීසි සිංහල දෙකම තියෙනවා. right? අපිට කවුරු හරි එකක් එවන්න මේ එකක් එවන්න. ඒකේ ඉවත හැකි දැන් සමහර කෙනෙක් මේක අහන් ඉන්නයි ටක් ගාලා මේක දානවා මේ එහෙම කට්ටිය ඉන්නවා. මට මේ වෙලාවේ මේක හොයන්න විදියක් නැහැ. මං ගාවත් ඒ පොත තියෙනවා. හරිද? ඒ chat එකට දානවා හිටි ගම ටක් ගාලා සමහර කරුණාවන්තයි හිටියොත් ඔක දායි. නැත්නම් අපිට එවන්න මැසේජ් එකක් අපේ පොත් දෙකම එවන්න. සංසාර මන්දිර පොත කන්නිමාර සුමංගල හාමුදුරුවෝ පරිවර්තකනේ මේක ඉංග්‍රීසි පොත ජිනා සර්මිනාරා කියන නෝනා ලියපු many mansions කියන පොත. දැන් ඔබතුමී කියපු එක තමයි many mansions කියන්නේ අනන්ත සංසාරේ ගමනේදී මේ සසර ගමනේදී අපි නිවාස හදලා තියෙනවා. ඒ එක එක අත්දැකීම් අපි එකතු කරලා තියෙනවා. දැන් ඔබතුමිය ගත්තොත් ඔබතුමිය ගෘහණියක් වෙලා ඉඳලා තියෙනවා, රජිනියක් වෙලා ඉඳලා තියෙනවා, රජෙක් වෙලා ඉඳලා තියෙනවා, වෛද්‍යවරයෙක් වෙලා ඉඳලා තියෙනවා, වෙළෙන්දෙක් වෙලා ඉඳලා තියෙනවා. කියන්න පුළුවන් ඒවා කියන්න බැරි හැම එකම වෙලා තියෙනවා. ඔය හැම අත්දැකීමක්ම අපිට තියෙනවා. හරිද? එතකොට මේ අත්දැකීමේදී අපිට අර ලැබෙන සාධක පරිසර සාධක මතුව මේකක් මතුවෙනවා. හරිද? ඒකට කාරණා ගොඩක් තියෙනවා. හැබැයි මා කියන්න උත්සාහ කරන්නේ මේකයි. මේ මොකක් හරි එකක් හරි ඔය කිව්වා වගේ එකක් හෝ කීපයක්. අතරම එකක් නෙමෙයි. බොහෝ විට දෙක තුනක්වත් තියෙනවා. මේ ශක්තිය Taman තුල තියෙනවා. හුඟක් අය මේක අඳුරගන්නේ නැහැ. මම කියන්නේ මේකයි. දැන් අපි ළමයි බැලුවොත් දැන් ඔය මම බලන හැම ළමයෙක්ගෙම මම කවුන්සලින් කරද්දී මට හැම පුජ්‍යලයෙන්ම හම්බෙලා තියෙනවා ඒගොල්ලෝ හැමෝටම මොකක් හරි ටැලන්ට් එකක් තියෙනවා. ඒගොල්ලෝ එන්නේ ඒව හොයන්න නෙමෙයි මම හම්බෙන්නේ. මට තියෙන සෝචනීය තත් ඒකයි. මාව හම්බෙන්නේ මොනවාරි ප්‍රශ්නයක් කියලා. ඇත්ත වශයෙන්ම අපිව හම්බ වෙන්න ඕනේ ප්‍රශ්න කියන්න විතරක් නෙමෙයි. තමන්ගේ තියෙන ටැලන්ට් එක අඳුරගන්න. කවුන්සලින් වලට එන්නේ නැහැ ඒකට කවුරු? තමන් ලොකු මං කියන්නේ මේ අපි එක එක જાතිය ට්‍රිප් ගිහිල්ලා ලොකු සල්ලි නාස්ති කරන වෙලාවේ
තමන්ට ඉතා විශාල ගාණක් හරි ඉන්වෙස්ට් කරලා මේක ඉන්වෙස්ට්මන්ට් එක. තමන් හොයාගන්නවා තමන්ගේ තියෙන ශක්තිය මොනවද? ඒක වැහෙන දුර්වලකම් මොනවද? ටැලන්ට්ස් මට කීයක් තියෙනවද? ඒක හොයන්න පුළුවන්. හොයාගන්නවා. ටිකක් අපිට හොයලා දෙතයි. තව ටිකක් හොයාගන්න හැටි කියලා දෙතයි. ඒක හොයාගන්න තමයි අපි ගොඩාක් ප්‍රෝග්‍රෑම්ස් එක කරන්නේ. දැන් උදාහරණයක් විදිහට මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් එක. එහෙම පිටින්ම කරන්නේ ඒක හොයලා දෙන්න. ඒක යනකොට තමන් තුළින්ම මේක තේරෙනවා මම මෙහෙම ටැලන්ට් එකක් දැක්කේ. මට මේ හැකියාවද අපි මානසික දියුණුව විතර ගොඩක් බලන්න. ඉනර් ස්ට්‍රෙන්ත් එක තමයි බලන්නේ. පස් වලට මුණ දෙන්න තියෙන හැකියාව තමන් මේ අඬන්න දැන් උගාක් ඒ ප්‍රෝග්‍රෑම්ස් වලට ආවම අඬන්න ඉඳපු කට්ටිය අඬන්නේ නැහැ දැන්. මනන්නේ නැහැ. ඇදිලි ඉවරයි. ප්‍රශ්නේ සමහරට එහෙම වෙනවා. දැන් එයාට ඒක ප්‍රශ්නයක් හැටියට පේන්නේ. ඉස්සර ප්‍රශ්නයක් හැටියට පෙවුනේ නොදන්නවම නිසා. දැන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. සමහරවිට කවුරු හරි අපිට බැනපු එක ප්‍රශ්නයක් වෙන්නේ අපි ඒක හිතන විදියනේ. right? ඒ ස්ට්‍රෙස් තියෙන්නේ මේ ලෝකේ ස්ට්‍රෙස් නෑ අත වශයෙන්. සමහර අය කියනවා හරි ස්ට්‍රෙස් කියලා. ස්ට්‍රෙස් නෑ ලෝකේ. ස්ට්‍රෙස් තියෙන තමන්ගේ හිතේ. සිද්ධිය අපි ස්ට්‍රෙස් එක හදා ගන්න. ඒක වෙන්නේ අර ඉනර් ස්ට්‍රෙන්ත් එක අඳුරගත්තේ නැති නිසා. තේරුණාද මම කියන්නේ? මේ දෙයක් සංකීර්ණ වෙන්න පුළුවන්. දැන් බලමු ඉස්සරහට උන් කරගෙන ගියද. දැන් ඔබතුමියගේ අහන ප්‍රශ්නෙට මගේ යම්කිසි මට්ටමකට එකඟතාවයක් තියෙනවා. එකඟතාවය මේකයි. අපි කියන්නේ සෑම කෙනෙකුටම එක සමානව සියලු ටැලන්ට්ස් දියුණු කරන්න පුළුවන් කියලා. මම එහෙම කියන්නේ එහෙම නොකියන හේතුව තමයි ඒ අය අඳුරගන්නේ නැහැ හැම කෙනෙම මම මේ කියපු කතාව කොච්චර කිව්වත් සමහර කට්ටිය මේක මෙතනින් අහලා අනික් කනින් පිට කළා දාන නිකයි. ඒකින්ද එයාට දියුණු කරගන්න බෑ. හැබැයි එයාගේ තියෙනවා. නැතුව නෙමෙයි. දැන් බලන්න ඔය සමහර අයගේ ටැලන්ට්ස් විකසිත වෙලා තියෙන්නේ අම්මා. දැන් මම අයවුවා ඔයා අද මේ තත්ත්වයට ආවේ මොකද? මගේ අම්මා නිසා. තාත්තත් මට උදව් කරා. අම්මා තමයි කෙවිතක් අරගෙන පස්සෙන් ඉඳලා මේක කරේ මට. අම්මා ඒක නොකරන අම්මම අද මෙතෙන්ද නැහැ කියලා. එක්ක ගුරුවරයෙක් නමක් කියනවා. අහවල් ගුරුවරයා නිසායි මට මේක උනේ. right? එහෙම නැත්නම් ධර්මදේශනයක් ආපු ස්වාමීන් වහන්සේ නමක් කියනවා. අහවල් ස්වාමීන් වහන්සේ නිසායි මම අද මෙතෙන්ට ආවේ. කවුරු හරි ඉඳලා තියෙනවා මේක කරකවා ගන්න. එක්ක පොතක් බලන්න. ඒක මහත් එක්ක ඇවිල්ලා මේ මුළු පොතේම මේ අන්ඩර්ලයින් කරලා මේ මොනවද මේ හයිලයිට් එකකින් හයිලයිට් කරලා. මේ වාක්‍ය වලින් තමයි මම මාර ස්ට්‍රෙන්ත් එකක් ගන්න මේ වාක්‍යය කියවල. එයාට. right? දැන් අන්නේ වගේ ටැලන්ට් එක. ඒ කියන්නේ ඔබ එක්ක ඇසුරු කරන්න ඕනේ එහෙම ඔබට ශක්තියක් දෙන්න කෙනෙක්. හරි? ශක්තියක් දෙන්න. එහෙම ඇසුරු කරනකොට තමයි අපිට තේරෙන්නේ අපේ මේ ශක්තිය තිබුණා කියලා. right? දැන් මේ තව ලෞකික උදාහරණයක් ගත්තොත් දැන් මට ඕන නමක් කියතයි මේ හොඳ වැඩක් නිසා. සමහර ගායකයෝ කියන්නේ මේ ලංකාවේ කියන්නේ වෙන රටවලත් තියෙන තමයි. ඒ සමහර අය ඉහළ සංගීතඥයෝ අර නැගීගෙන එන සමහර අයට අත දීලා තමයි අරන් තියෙන්නේ. එයා අඳුරගෙන මෙයාගේ ටැලන්ට් එකක් තියෙනවා කියලා එයා දීලා තියෙනවා. ලෝකේ හොඳ ක්‍රිකටර්ස්ලා බිහි වෙලා තියෙන සමහරට ඉස්කෝලේ සර් මුලින්ම උගන්න ක්‍රිකට්ස් එයා දැන් බලාගෙන ඉඳලා මෙයා මේ බෝල් කරනවා මෙයා කවදා හරි සිලෝන් ටීම් එකට යයි කියලා නැත්තම් මේ ක්‍රිකට් කණ්ඩායමේ යයි කියලා එයාට හිතිලා එයා මෙයාව ගෙනල්ලා තියෙනවා. ඒක දුන්නේ නැත්තම් සමහරට එයා වැටෙනවා. පැහැදිලිද? එයා ඉතින් එන්නේ නැහැ තනියම මේක. හරි. දැන් අපි හැමතිස්සෙම දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ ඔබට එහෙම එකක් ලැබුණොත් ඔබ වාසනාවන්තයි. right? සමහරට මේ දේශනයත් ඔයාට සමහරට හිට වෙන්න පුළුවන්. හරිද? එහෙම ඔය හිට වෙන්නේ නැත්තම් කොහොම හරි හිට කරගන්න කියලා මම කියන්නේ. ඔබට වාසියක් නෙමෙයි මෙතන ඉන්නේ. හරිද? හිට කරගෙන හරි අහගෙන මේ කියන ටික කරන්න. කරලා දියුණු වෙන්න. ඉතින් අපි කැමති ඔබ ආධ්‍යාත්මික දියුණුව ලබනවා නම් ඉනර් ස්ට්‍රෙන්ත් කියන්නේ අද මම කතා කරන්නේ මානසික සහ ආධ්‍යාත්මික දියුණුව. භෞතික දියුණුවත් හොඳයි. භෞතික දියුණුව අපි කවදාකවත් ප්‍රතික්ෂේප කළා නැහැ. භෞතික දියුණුව වෙන නමුත් අවසාන වශයෙන් ඔබගේ සසර ගමනට හුඟක් උපකාර වෙන්නේ ආධ්‍යාත්මික දියුණුව. මොකද ඔබට ගෙනියන්න පුළුවන් ඔබ භෞතික කොච්චර දේවල් ටික එකතු කරත් අන්තිමට ඔබට ගෙනියන්න වෙන්නේ කනත්ත ළඟට විතරයි. එතනින් යාට ගෙනියන්න බෑ ඔබට ඔය එකතු කරගන්න කිසි දෙයක්. හරිද ඔබ? මොනවා එකතු කරත් අවසානයේ කනත්ත ගාවින් ඉවර වෙනවනේ ධර්මස්වර වටේ කරකෝල පෙට්ටිය ඇතුළට දැම්මට පස්සේ ඒක ගිනි තිබ්බට පස්සේ පෙට්ටියත් මෙතන ශරීරෙත් මෙතන ඉතුරු ඒවත් මෙතන ඔබට යන්න වෙනවා. ඒතකොට මේ යන කෙනා ගෙනියන්නේ ආධ්‍යාත්මික මානසික ශක්තිය ටික විතරයිනේ. අන්තික ඒකයි මම කියන්නේ ඉනර් ස්ට්‍රෙන්ත් එක දියුණු කරන්න. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ මෙලව ජීවත් වෙද්දි භෞතික දියුණුවක් අවශ්‍ය නැති කියලා. ඒක අවශ්‍යයි. අවශ්‍යයි. එතකොට ඒක ඕක ඔය මානසික ශක්තිය ගත්ත කෙනාව දෙකම හොඳට කරගන්න. දෙකම හොඳයි යා.
එක්තරා මට්ටමකට තමන්ට දියුණු වෙන්න අවශ්‍ය භෞතික ශක්තිය ගන්නවා මානසික හයිය උපරිම ගන්න. ඒතර උපරිම දියුණු කරගන්න ඉනර් ස්ට්‍රෙන්ත් එක. ඒක තමයි වුණා ගන්න. ඒක උපරිම තලයට ගෙනියන්න පුළුවන් තරම් ගෙනියන්න භෞතික වශයෙන් දෙන්න දියුණුව ඔබට ජීවත් වෙන්න ඕන ප්‍රමාණයට හදලා හරි ගස්ස ගන්න සතුටුයි. හැබැයි ඕකේ අනිත් පැත්ත මිනිස්සු කරන්නේ මිනිස්සු ලෝකෙම තියෙන ඒවා එකතු කරගන්න හදනවා. එකතු කරලා මේ පරම්පරාවට ඊළඟ පරම්පරා ගාට එකතු කරලා භෞතිකය එකතු කරගන්න හදනවා. වණන් කරනවා හැමෝම. හැබැයි අරගෙන යන එක එකතු කරගන්න මොකද ප්‍රශ්නේ? මෙහි එක පරම්පරාවකට ඕනනම් දරුවන්ට ටිකක් මොනවා හරි හදලා තියන්න. තව ආත්ම ගණනාවකට හරියනේම ඕනනම් අරයන්. ඒ ටික එකතු කරගන්න. යම යනවනම් සසරගම උච්චර යන්න ආසවද? පියාස. අපි යන්න කියලා කියන්නේ නැහැ. නමුත් යන්න කැමති නම් එහෙම එකක් කරගන්න බෑ. කරනවා නම් මම කියන්නේ. දැන් මෙන්න මේ වගේ ඩිසිෂන් එකක් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මේක හොඳ වාඩි වෙලා හොඳට සාකච්ඡාවකින් ගන්න ඕන තීන්දුවක්. මේ වගේ දේශනාවකදී මේ ඔබ හොඳට හිතලා බලන්න. මාසයක් දෙකක් තුනක් වුණා. අත් වශයෙන් මේ තීන්දුව හරියට ඕගොල්ලන්ට ස්ටැබ්ලිෂ් වෙන්න මාස 3ක් විතර යනවා. නොකඩව කළොත්. දැන් මම කියන්නේ ඔක 3 months යනවා. 3 months මම මේක කරලා තියෙනවා මිනිස්සුන්ගේ ජීවිතවල. ඒක කරගත්ත මිනිස්සු ඒක සාක්ෂි දරනු ඇති. ඒගොල්ලෝ ඒක කරගන්න. හැබැයි ඒගොල්ලන්ට යම් කාලයක් ගත වෙලා තියෙනවා. අපිටත් යම් කාලයක් ගත වෙලා තියෙනවා. අපිත් මේ අදාළ හෙට ඔක්කොම උන්නේ නැහැ එක දවසක. හරි. So it takes some time. So ඒ මාස 3 මම මේ දල වශයෙන් කියන්නේ මාස 3. සමහර අයට අවුරුදු 3ක් ගත වෙන්නත් පුළුවන්. සමහර අයට මුළු ජීවිත කාලෙම වෙන්නත් පුළුවන්. ඒක. ඒතකොට ඒක එක දිගට. ඒතකොට මේකට අපි මම දෙන ඉංග්‍රීසි වචන තමයි perseverance කියලා. perseverance කියලා කියන්නේ ඔබ පටන් ගත්ත වැඩ. දැන් මේක අද පටන් ගත්තනේ අපි දැන් මේ මොහොතේ. මේ පටන් ගත්ත දේ මම ඔය කියන මගේ ටැලන්ට්ස් ටිකක් හොයාගෙන ඒක විකසිත කරගෙන තමයි මම නවත්තන්නේ මේ වැඩේ. එතකම් මම මේක කරනවා. මේකට කියනවා perseverance. එන අදිෂ්ඨානයක් තියෙනවා තමන්ගේ ඉලක්කයට එනකම් අතාරින්නේ නැතුව කරන එක. හරි. ඔබට කරුණු දෙක තුනක් දැනගන්න ඕන. පළවෙනි එක ඔබ මේ අතාරින්නේ නැතුව ගත්ත ඉලක්කය හොඳ ඉලක්කයක් වෙන්න ඕන. පළවෙනි. යහපත් ඔබේ අධ්‍යාත්මය නැත්නම් ඉනර් ස්ට්‍රෙන්ත් එක දියුණු කරන්නක් විය යුතුයි. නැත්නම් වෙන මොකක් හරි බදාගෙන ඒක කරගෙන කියයි කියලා ඒක හරියන්නේ නැහැ නේ. දෙක ඒ සඳහා මා කාගේ සහයෝගය ලබා ගත යුතුද කියලා තේරුම් ගන්න. මොකද මේක ලෝකෙ තනියෙන් යන්න බෑ මේකම. මට උදව් උපකාර කරන අය ඕන. එහෙනම් ඒගොල්ලන්ගෙන් ඒව ගන්න ඕන. පුළුවන් ගන්න. ඒක යන ගමන් Taman තව ගුණාංග වගේක් තියෙනවා. විශේෂයෙන්ම ගුණාංගය තමයි මම හැමදාම කියන එක ග්‍රැටිටියුඩ් තියෙනවා. ග්‍රැටිටියුඩ් දිදී යනවා. එකක් තියෙනවා. ලෝකයටත් උපකාර කරගෙන තමන්ගේ මේ ගමන යනවා තමන්ගේ ස්ට්‍රෙන්ත් එක දියුණු කරනවා. හරි. එතකොට ඒ යන ගමන ඔබටත් හොඳයි අනිත් අයටත් හොඳයි. ඔබත් දියුණු වෙනවා. ඔබගේ වටපිටාවයත් දියුණු වෙනවා. පොදුවේ රටත් ලෝකයක් දියුණු වෙනවා. රටේ. මේ පුළුවන් එක මේකින් අයර බැරිද කරන්නේ? දැන් ඉතින් ඔන්න කොලයක් කරලා ලියනවා මොකද්ද? මේක කරන විදිය මෙමය. හිතට එන කාරණේ. මොකක් හරි දැන් මේක අදහස් දාගත්තට පස්සේ පාඩි වෙලා හිතට එන එක ලියාගෙන යන්න. සයිස් පොතක් තියාගන්න. නැත්නම් මොනවා හරි තමයි නෝට්ස් එකක් තියන්න. ඒක පොඩ ගෞරවණීය තියන්න. කියලා මොකක් හරි අදහසක් අහම ලියන්න. මම මේව කරනවා. මෙහෙම ලියල් දිගට ලියාගෙන යන්න. දැන් මේක කරන්න පුළුවන්ද? හිතනවා පයිලට් කෙනෙක්. අනේ මේ පයිලට් වෙන්න තියා මට දැන් මේ මොටර් සයිකල් එකක් ගන්න විදියක් නැතුව ඉන්නේ දැන්. හරි. පයිලට් වෙන්න කියලා හිතෙන්න පුළුවන්. කවුරු හරි කිව්වොත් කියන්න පුළුවන්. ඉතින් වෙන අයට කියන්න එපා. ඔයාට හිතෙන්නේ පයිලට් කෙනෙක් නම් ඔයා ඒක ලියන්න. මේක ලියාගෙන යන්න මේක සීමා කරගන්න එපා. මේ ලියන ඔක්කොම කරන්න යන්නත් එපා. දැන් හැබැයි ඔබේ හිතට එන එක ලියන්න කියලා මම කියනවා. ඔය අතරේ ලියාගෙන යනකොට මට උවමනාවක් නෙමෙයි තියෙන්නේ. ඒ ඔය අතරේ එනවා ටැලන්ට්ස් උත් එනවා මගේ. මට මේක කරන්න පුළුවන්, මට අරක් කරන්න පුළුවන්, මට ලස්සන දකුණු ලියන්න පුළුවන්, මට ලස්සන සිද්ධි කියන්න පුළුවන්, මට භාවනා කරන්න පුළුවන්, මට අනිත් අයට උදව් කරන්න පුළුවන්, මට මිනිස්සුගේ හිතට හොඳට දැනෙන විදිහට කතා කරන්න පුළුවන්. හරි.
මට අත් දෙකෙන්ම අකුරු ලියන්න පුළුවන් එක්කෙනෙක් දවසක්. මට සර් දකුණු අතිනුත් ලියත වම් අතිනුත් ලියත. එයා හරි ටැලන්ටඩ් නේ. රූප අදිනවා ඒ ළමයි. එයා මෙහෙම අත් දෙකට මේ පැන්සල් දෙක අරගෙන එක පැත්තකින් මූණ එක භාගයක් අදිනවා අනිත් අතින් මූණේ අනිත් භාගයක් අදිනවා. රියල් සුපිරි ටැලන්ටඩ් තියෙන ළමයි. හැබැයි ඔහේ ඉන්නවා. මේ බ්‍රේන් එකේ දෙපැත්තම වැඩ කරනවා මෙයා. අන්න ඕක කරන්නකෝ ඕගොල්ලන්ට ඔන්න ඔයාට ඕනනම් ඔයාට ඔය ටැලන්ට්ස් හොයාගන්න එක විදියක් තමයි මොකක්ද? අත් දෙකෙම ලියන්න. නිකන් ඉන්නේ දැන් ඔන්න ගෙදර ඔන්න ඔයගේ ටැලන්ට් හොයාගන්න එක ඔන්න ලියන්න ඇක්ටිවිටි එක ලියාගන්න. අත් දෙකෙන්ම කරන්න වැඩ. ඔබ දියුණු වෙනවා. බ්‍රේන් කනෙක්ෂන්ස් හැදෙනවා. දකුණු අතින් ලියන්න. ඉතින් නම ලියන්න. දකුණු අතින් දකුණ නම් හුරු දකුණු අතින් නම ලියන්න. හුරු නෑනේ වම් අත. ලියන්නකො බලන්න දැන් වම් අතින් වාගේ නම ලියන්න. ඔයා හුරු නුහුරු අතින් නම ලියන්න බෑ. try කරලා තියෙනවද කවදාද? ඇඟිච්ච එළියට නුහුරු අතින් නම ලියන්නකො. එක දිගට මාස 3ක් නුහුරු අතින් ලිව්වොත් ඔයාලට නුහුරු මේ අත ලියන්න පුළුවන්. දෙකෙන්ම ලියන්න. අරල ක්‍රියාකාරකම්. හරි ෂූටි වැඩ. දත් මදිනකොට දැන් ඔයා දත් මදින්නේ මොන අතින්ද? දරුවන්ට කියන්නේ මොකක් හරි අතකින් වදින්නේ දකුණ හරි වමෙන් හරි. මේ අතිනොත් ටිකක් මදින්න. දත් ටික මැදෙන්න එපා. අනිත් අතිනොත් මදින්න දත්. තමගේ අත දකුණ හුරුම. මම දකුණු අතින් දත් ටික මැද්දා. අත දත් ටික මැද ගන්න. ඊට පස්සේ වම් අතත් තරම් දත් ටික මදින්න. එට උදේ වදින්න දත් ටික. එට උදේ හරි. so daily දැන් මාස 3ක් අත් දෙකෙන්ම දත් මදින්න. ඔයා වෙනස් වෙනවා. ඔගේ new brain connections හදන්න. මේක තියෙන බව මේ මනෝ විද්‍යාත්මක සහ මේ ජීව මනෝ විද්‍යාත්මක සාධක තියෙන biopsychological factors. මම ඒවා කියන්නේ නැතුව මේ කාරණේ විතරක් කිව්වා. ඔයා ඒව දැනගන්න ඕනේ මේ brain connections හදනවා. වම් අතයි දකුණු අතයි දෙකම පාවිච්චි කරනවා. හරි. චිත්‍රයක් අදින්න අර බං කිව්වේ චිත්‍රේ. මූණ එක භාගයක් එක අතකින් අදින්න අනිත් භාගය අනිත් අතින් අදින්න. හොඳට බලන්න පුළුවන්ද කියලා බලන්න. ඒතර ඔයාලා වෙන්නේ බෑනේ. බැරි වුණාට කමක් නැහැ කරන්න. අවුරුද්දයිල මේක නඩු දාන්නේ අදින්න. අත් දෙකෙන් ක්‍රියාකාරකම් කරන්න. ඇත්ත. එම අපි නුහුරු අති අනුතුරු නැති වැඩ කරලා අත පුරුදු කරගන්න. right? ඒක විදියක්. හරි ලේසි. හරි. හැබැයි කවුරුත් කරන්නේ නැහැ ඕකනේ. කවුරුත් කරන්නේ නැහැ. ඒතකොට ඔයාගේ එක ඉන ස්ට්‍රෙන්ත් එකක් එළියට එන්න ගන්නවා ටික ටික මේව කරගෙන යන්න. හරි. ඉතින් මම කියාගෙන ගියද ලිස්ට් එකක් ලියලා ඉවරලා. ඒ ලිස්ට් එකේ තියෙන ඔය බලන්න. බලලා ඕක තියන්න පැත්තකින්. ඔක තියන්න. ඔක එකපාරට කරන්න යන්න ඕනේ. ඔය ලියලා තියන්න. ආයි දවසක් කරන් ආයි ලියන්න. උන්ට ඔහෙ ලියනවා. මම මේව කරනවා මම අරම කරනවා. හැබැයි ඔක පෙන්නන්න එපා කාටවත් ඔය පොත. ඔය බැල්ල වෙල hina වෙනවා. hina වෙච්ච ඇටි අපි කඩවන්න. තාම සංවේදී. ආයි ලියන්න. ආයි එක කරන් ආයි ලියන්න. දැන් මම අද මේ කරන ඒවා අද මම කරනවා මීට අවුරුදු 10ක විතර කලින් ලියලා තියෙනවා. 10ටත් වැඩි. ඒක තමයි අද කරන්නේ. කරන අවස්ථාවල් ඉබේ මතුවලා එනවා බස්. ඕක එකකට ඔයාගේ හිත යනවා. ඔක කරගෙන යනකොට සංසාරික හේතු තියෙන එකට හිත යනවා. මෙන්න උනට කිව්වේ ඒක. Tamanට ටැලන්ට් එක තියෙන එකට හිත යනවා. හිත ගියාට පස්සේ බලන්න මෙන්න මේ සාධකට. හිත ගියාට පස්සේ. මේ සාධක. සාධක 8ක් බලන්න ඕන අපි science of living ගන්න ඕනේ. නැද්ද දැන් science of living කරපුවා මෙතන ඉන්න නිසා මම ඒගොල්ලන්ට මේක වදින්නත් එක කියන්නේ. හරිද? මේ මම හැදුවා සබ්ජෙක්ට් එක science of living. ඒක අනුව මේක හදිතයි. නමුත් දැන් අහන් ඉන්න අයට මේවා. ඒක බලන්න. ඒක මෙන්න මේ ටික බලන්න. ඔයගලන්ට තේරෙන භාෂාවයි. මේක බලන්න මම මේ වැඩේ කරාම මේ කාර්යය කරාම දැන් මම මොකක් හරි දැන් ටැලන්ට් එක විකසිත කරන්න මොකක් හරි කරන්න යන්නේ මේ ටැලන්ට් එක පාවිච්චි කරාම මෙන්න මේක වෙනවා. මට සතුටක් දැනෙනවද අන්‍යයන්ට සතුටක් දැනෙන්නේ මම මේ කරන වැඩේ. මම මේ කරන වැඩෙන් මටයි අන්‍යයන්ටයි එතන මගේ මේ වටේ ඉන්න මිනිස්සුන්ට සතුටක් දැනෙන්නේ. ඒ සතුට දිගු කලක් පවතින එකක්. නැත්තම් කෙටි කාලේ සතුටක් දැනලා ඒක ඉවර වෙයිද කියලා. මම හරියක හොයාගන්න හැටි මේ කියන්නේ. තනියෙන්. බැරි වුණොත් ඉතින් අවිල්ල අහන්න. මොන කරද්ද යන්නේ. සතුට දිගු කලක් පවතින එකක්ද? කවදා හරි ජීවිතයේ අවසාන
කාලෙදී මට ඒක හිතලා නැවත සතුට වෙන්න පුළුවන් වෙයි. ඒක කළොත්. ඒක තේරුණාද? අය කියන්නේ මේ මට සතුටක් දැනෙනවද අන්‍යයන්ට සතුටක් දැනෙනවද මේ දේ කරොත් මගේ සතුට දිගට පවතීද ජීවිතයේ අවසාන භාගයේ නැවත මං ආපහු හැල්ල බලලා මම මේ කරපු වැඩේ දිහා බලලා මට සතුට වෙන්න පුළුවන් වෙයිද මේක. අර කාරණා තුනක්. ඊළඟ එක මේක තමන් ඉන්න සමාජ වටපිටාව තුළ නීතියට එකඟද? නීති විරෝධී දෙයක් කරන්න නීතියට එකඟද? සදාචාර සම්පන්නද? අපේ තියෙන කල්චර් එකට ඕකේ. මේ ටික බලන්න. ඒක බලන්න අමාරු නෑ. ඔක තේරෙන්නේ නැත්නම් ඉතින් දෙතුන් දෙනකින් අහන්න තමන් කරු කරන අය තියාගන්න ජීවිතේ ඔන්න හදාගන්න. ඊළඟ එක තමයි මං කියන්නේ මෙන්ටෝ කෙනෙක් හදාගන්න. right. මෙන්ටෝ කියලා කියන්නේ තමන් කරු කටයුතු පුජ්‍යලේ. මෙන්න මෙයා ගැන මට පැහැදීමක් තියෙනවා. අන්න එයාගෙන් මං අහනවා සාමාන්‍යයෙන්. මොකක් හරි කරනවා. එහෙම කෙනෙක් අපි හැමෝටම ඉන්න ඕනේ. එක්කෙනෙක් හොයාගන්න බැහැ නම් අඩු ගානේ දෙතුන් දෙනෙක්. කොටසවත් හරියන්න දැන් තනි මෙන්ටර් කෙනෙක් හොයන්න ලේසි වෙන්නේ නැහැ. හැබැයි එහෙම කෙනෙක් හම්බුනේ නැත්තම් කොටස හදාගන්න මේ කොටස මේ වගේ දෙයක් ආවොත් මම මෙයාගෙන් ඉන්නවා. මේ වගේ දෙයක් ආවොත් මම මෙයාගෙන් ඉන්නවා. මගේ රස්සාව ආශ්‍රිත ප්‍රශ්නයක් ආවොත් කතා කරන්න කෙනෙක් මට ඉන්නවා. මගේ ෆැමිලි එක ආශ්‍රිත ප්‍රශ්නයක් ආවොත් මට කතා කරන්න මෙන්න මෙහෙම කෙනෙක්. හරි. ඔය දෙකම නැති ආර්ථික ප්‍රශ්නයක් ආවොත් මට කතා කරන්න මෙහෙම කෙනෙක්. ඔය තේරෙම කතා කරන්න එක්කෙනෙක් හමු වීම ටිකක් දුර්ලභයි අද කාලේ. හරි. නමුත් එහෙම කෙනෙක් හම්බ වෙනවා හොඳයි. ඊගාට මගේ ආධ්‍යාත්මික දෙයක් මට තියෙනවා කතා කරන්න මම මෙන්න මේ වගේ කෙනෙක්. මම 3-4ක්වත් හරි ගැස ගන්න එක එක කැලලට. සමහර අය ඉන්නවා එහෙම අහන්න කෙනෙක් නැහැ. කාටද වයහන් පුළුවන්. අනේ කවුරුත් නැහැ සර්. හැමෝම අපි වගේ උන් තමයි. අපි මටත් අන්තයි සර් අනිත්. දැන් මෙයාගේ අර සෝෂල් ඩිප්‍රයිවේෂන් සෝෂලි හරි අවුලක් තියෙනවා මේ මිනිස්සේ. දැන් මේක මට ඒවල හරියන්නේ නැහැ. මෙන්න මේක අපේ කවුද ඉන්නේ ඔෆිස් එකේ? පවනි ඉන්නවද ඔබතුමිය? ඔව් සර් මං ඉන්නවා. මෙන්න මේ chat එකේ එනවා පවනි අන්න චුට්ටක් එක බලලා පොඩි දවවක් ගන්න පුළුවන්. ආවේ සංසාර මන්දිර. ඒවල තියෙනවා. පොත ෂෙයා වෙලා තියෙනවා මං. ඔන්න කොපි එක දාලා තියෙනවා නෝන බලන්න. නෝනද මහත්තයෙක් ගන්න. කොපි එකක් තියෙනවා බලන්න එක. සංසාර මන්දිර දෙයවද? කුසල් මැතිතුමා බොහොම ස්තුතියි. සිදු වේවා. ඒවදී. සමාවෙන්න සර් අපිට පේන්නේ නැහැ නේ ලින්ක් එක. මිස්ටර් මහේෂ් මම මිස්ටර් මහේෂ්ට WhatsApp එකේ ඉවලා ඇති මේ මට හිතුණා ෆෝන් එකට යන්න නැති මම ඉතින් WhatsApp එකෙන් ඉවලා ඇති. ගොඩක් පින් සුපත් තිරුවසන. එහෙනම් මැසේජ් එකක් දැම්මොත් මට පුළුවන් ඉවන්න නම්බර එකත් එක්ක. හරි කොහොම හරි. මේ ටික ඒගොල්ලෝ පොතල් ලිව්වා නම් හරි නේ. මම කියන්න කවුරුද දැන් මට දෙන්නේ තිබුණේ එදා කතා කරලා කිව්වා සර් අපි උදව් කරන්න. මට මේ ලියලියේ ඉන්නකොට කරුණු මට වේගෙන් එන නිසා මට කියාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මම දැන් කරන්න ඉන්නේ ඒ ටික රෙකෝඩ් කරලා දුන්නා නම් හරි ඒගොල්ලන්ට ඕගොල්ලෝ ලියන්නේ. බක්කාරි බලමු අපි විදියක් කරන්න. එතකොට මේ දැන් අපි කොතනද නැවතුනේ? මෙන්ටෝ කෙනෙක්. find a mentor. මෙන්ටෝ කෙනෙක් හොයාගන්න. ඉතින් මෙන්ටෝ හිටියට මම වෙනම හිටියට හරියන්නේ නැහැ මෙන්ටෝ හම්බෙලා කතා කරන්න. මට ඉතින් මෙන්ටෝ කෙනෙක් ඉන්නවා කී ඉන්න එපා උද්දාම් නෙවි. තව ඉතින් බෞද්ධ කට්ටිය අපිට බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා ඉතින් පාන තියලා වැඳලා ගාත කියලා ඉන්නවා. දැන් නිවන් දකින්න එහෙම කරා. හරිද? බුදුරජාණන් වහන්සේ ඉන්නවා පහන තියනවා වඳිනවා සාදු කියනවා. බුද්ධ පූජාව එහෙමත් තියෙනවා. ඉතින් දැන් නිවන් දකින්නවා. දැන් මොකද්ද කරන්න ඕනේ? උන්වහන්සේට ගරු කිරීම විශිෂ්ටයි. ඒක හොඳයි. ඒක හොඳ ගුණවන්ත ලක්ෂණයක්. දැන් එතනින් එහාට මොකද්ද කරන්නේ? අර දේශනා කරපු එක කරන්න එපේ. බුදුරජාණන් වහන්සේ කි වැඩ පිළිවෙලක් දේශනා කරා මෙන්න මේක ඔයා කරන්න කියන්නේ. අන්න ඒක කරන්න ඕන. ඒක නොකරොත් ඒක හරියන්නේ නැහැ. ඒ වගේ මටත්
කියන්න තියෙන එක තමයි. මොකද්ද ප්‍රශ්නේ? මම මේ දැන් කියපු ටික කරන්න වෙනවා නැත්තම් දේශනාවකට අහලා නෙමෙයි කරන්නේ. දැන් එතකොට දැන් අපි ලිස්ට් එකක් ලිව්වා. ලිස්ට් එක ලියලා බලනවා මේක. දැන් මෙන්ටර් හිටියොත් හොඳයි මෙන්ටර්ගෙන් අහන්න පුළුවන්. අර මෙන්න මේ වගේ අයිඩියා එකක් ඇවිල්ලා තියෙනවා මොකද මම කරන්නේ? හොඳද කරන්නේ? හරිද? සුට්ටක් විතර යාත් කිය පොඩ්ඩක් අපි කල්පනා කරමු සාකච්ඡා කරමු මොනවා හරි ක්‍රම වේදයක් අපි කරමු කියලා. එතකොට එයා උදව් කරා. නැත්තම් ඔයා අර බං කියපු ටික බලන්න. මම කිව්වත් ඔයාත් බලන්න. බලනකොට ඔන්න Tamanට එනවා අදහස. ඊට පස්සේ ඒකට යම්කිසි සැලසුමක් හදාගෙන යන්න ඕනේ ජීවිතේ. ඒකට තියෙනවා එක එක දේවල් කරන්න. ඉතින් දැන් මැනේජ්මන්ට් දන්න කෙනෙකුට ඔකට උත්තරයක් දෙන්න පුළුවන්. සයිකොලොජි දන්න කෙනෙකුට ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. ඉතින් මේ Taman දියුණු වෙන හැටි එම් කියන්න පුළුවන්. ඒක තමයි වැඩේ. තව ඉතින් ඕකට තියෙන ටෙක්නික්ස් තියෙනවා. එක එක දේවල් ඔයගොල්ලෝ ප්‍රශ්න ටිකක් අහන එක හොඳයි දැන්. අහලා ඉවරලා මම ඒකට උත්තර දෙන්නම් අහන එක අනුව. පොට්ටි ගෙවන්න තියෙන්නේ. තවම මේ ටික ලියාගෙන පොට්ටි ගෙවන්න. හරි මොනවා හරි අහනවද ඔයගොල්ලෝ? බලමු අපි යනවා. තෙරුවන් සරණයි සර්. දැන් අපිට තියෙන මේ මානසික ශක්තිය අපිට දැනගන්න පුළුවන් අපි යම්කිසි වැඩක් කරලා අවසන් වුණාට පස්සේ මේක මමද කරේ කියලා අපිට හැඟෙන වෙලාවක් එනවනේ. එතකොට අනේ මේක කරන්න පුළුවන් වුණානේ කියන්නේ අපිට හිතුවට වැඩිය ගොඩාක් අපි ඒ දේ කරාම අපිට ලොකු සතුටක් දැනෙනවා මමද මේක කරේ කියලා හිතෙන. ඒකත් මානසික ශක්තියක්ද සර්? ඔව් මානසික ශක්තියක් තමයි ඒක. ඒකත් මානසික ශක්තිය. හරි සර් හරි. සර්. දැන් මේ ශක්තිය අපිට ගන්න යම් යම් ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. එක්කෙනාට සමහරට ආවේනිකේවත් ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ අලියාව බැඳලා තියෙන එක කඩාගෙන යනවා වගේ මේ ඔයාගේ මේක කඩාගෙන ගිහිල්ලා මේ මානසික ශක්තිය ඇති කරගන්න අභ්‍යාස වලට යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ. සර් දැන් මෙඩිටේෂන් වාගේ දේවල් වලින් ද පුළුවන්. ඒ පමණක්මද අපිට එහෙම පුළුවන්? නෑ මෙඩිටේෂන් වලින් විතරක් නෙමෙයි. දැන් අපි හිතමු මෙඩිටේෂන් වලින් කරන්න පුළුවන්. දැන් මම කියන්නේ ස්පෙක්ට් එක ගන්න. දැන් මේක මෙහෙමයි මෙඩිටේෂන් වලින් දැන් මෙහෙමයි දැන් මේක හයිය ගන්න අභ්‍යාස වර්ග තුනක් ලෝකයේ පෙන්නනවා. හරිද? එකක් තමයි ওই රිලැක්සේෂන් කියන අභ්‍යාස වර්ග. මොකද හිත සංසුන් කරගත්තාම තමයි ගොඩක් අයට මේව තේරෙන්නේ. දැන් මම අර ඔයගලන්ට පොතක ලියන්න කියලා කිව්වනේ මේ. දැන් ලියලා ඒ ටික ඔළුවට දාගෙන Taman නිකන් බලනකොට ඒක අරගෙන අපි නිදාගත්තාම ගොඩාක් වෙලාවට අපිට මේවා එන්නේ නිින්දෙදි. නිින්දෙදි. හැබැයි නිින්දෙදි එන ඒවා අපිට උදේට මතක නැහැ. ඒලක ප්‍රශ්නේ ඒකයි. එක්ක අපිට හොඟක් සංසුන් වෙච්ච වෙලාවේ තමයි අපිට හරීම එක එන්නේ. ඒක ඔයගලට කියන්නම්. දැන් අපිට මොන හරි ගැටලුවක් ආවම මේ ගැටලුවට පිළිතුර සොයාගන්න ක්‍රමවේදයක්. උගත් අය මේ ගැටලුවට පිළිතුරු සොයාගන්නේ මේ මානව විද්‍යාත්මකව තියෙන හොඳම ක්‍රම වලට නෙමෙයි. මානව විද්‍යාව ප්‍රොබ්ලම් සොල්විං වෙනම තියෙනවා. ඒක දියුණු මෙතඩ්ස් වගේ. හැබැයි ඉතින් සාමාන්‍ය මිනිස්සු කරන්නේ කොග්නිටිව්ලි, ඒ කියන්නේ ලොජිකලි කරන එක. එහෙම එකකුත් තියෙනවා. අපි නෑ කියන්නේ නෑ ඒක. හැබැයි මේ හොඳම ක්‍රමවේදයන් තියෙන්නේ ලොජිකලි තින්කින් වලින් එහාට ගිහිල්ලා. දැන් හුඟක් අය ලොජික්ස්ම දැන් මෙතන අහන් ඉන්න කට්ටියත් ඇති මේගොල්ලෝ තරකානුකූලවමයි ඔක්කොම කතා කරන්නේ. එහෙම ක්‍රමයක් තියෙනවා මම නෑ කියන්නේ. හැබැයි ඒ ක්‍රමයට වඩා දියුණු ක්‍රම වෙනවා. ඒව දන්නේ නෑ ගොඩක්.
ලෝකේ හුඟක් අය ඒ අලුත් සොයා ගැනීම කළා තියෙන්නේ සංසුන් වෙච්ච වෙලාවට. එක්ක නිින්දෙදි. ඊළඟ ක්‍රමවේදය තමයි මයින්ඩ්ෆුල්නස් කියන්නේ. මයින්ඩ්ෆුල්නස් කියන්නේ තමන්ගේ තියෙන සතිය දියුණු කරගන්න. දැන් සතිය කියන්නේ සිහිය නෙමෙයි. දැන් මෙතන ඉන්න හැමෝම මං හිතන්නේ නිදි නැත්තම් සිහියෙන් ඉන්නේ. මහන්සියට නිදි කිරන කට්ටියක් ඉන්න පුළුවන්. එහෙම නැත්තම් සිහියෙන් ඉන්නේ. හැබැයි ඉන්නේ සතියෙන් නෙමෙයි. දැන් මම මේ කියන ලෙක්චර් එක භාගයට භාගයක් තේරෙන්නේ නැහැ ඔයගොල්ලෝ. මම ඒක දන්න හොඳටම. හොඳාක ආරෝම මම දන්නවා මං හිතන්නේ 50%යි මම මේ කියන්නේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. හරිද? දැන් හරි නැගිටලා අහන් ඉන්න සතිය. හරිද? සතිමත් භාවයේ පුහුණු නොකරපු කෙනෙකුට එයාට 100 තියෙනවා සතිය නෑ 100යි සතියයි දෙකක්. සතිය කියන්නේ යථාර්ථය තේරුම් ගන්න. සතිය. මයින්ඩ්ෆුල්නස් කියන්නේ. ඒතර මයින්ඩ්ෆුල්නස් ප්‍රැක්ටිස් නොකරොත් ඒක තේරෙන්නේ නෑ. ඊටත් එහා ගිය එක මෙඩිටේෂන් කියන්නේ. මම ඔකට දැන් කියන්නම් මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන්. මෙඩිටේෂන් උත් එක જાතිය මෙඩිටේෂන් තියෙනවා. එතකොට අර ඇහුවේ කවුද? මේ මෙඩිටේෂන් කරන්නේ මොන මෙඩිටේෂන් එකද ඔය කරන්නේ? එතකොට හැම මෙඩිටේෂන් එකෙම හැම එකම වෙන්නේ එක එක මෙඩිටේෂන් වලින් එක එක තියෙනවා. මයින්ඩ්ෆුල්නස් උත් එහෙමයි. රිලැක්සේෂන් උත් එහෙමයි. දැන් එක එක කෑම වලින් එක එක ගුණ නේද තියෙන්නේ. බණ්ඩක්ක කෑවම එක ගුණයක්, පතෝල කෑවම තව ගුණයක්, රාබු කෑවම තව ගුණයක්, ලීච් කෑවම තව ගුණයක්. එහෙනම් එක එක ගුණනේ එක එක වෙන්නේ තියෙන්නේ. ඒ වගේ එක එක අභ්‍යාස වලින් එක එක ගුණ ලැබෙනවා. හරි. තේරුණා සර්. ඒ වාපිත් සෙම් සියලුම ඒවා නැසන ගුණ තියෙන ඉඟුරුව. ඉඟුරු කෑම අර දෝෂ සමනය වෙනවා, ත්‍රිදෝෂම සමනය වෙනවා ඉඟුරුව. ඒ වගේ මනෝවිද්‍යාවේ සමහර අභ්‍යාස තියෙනවා. සෑහෙන ඒවා සුව වෙනවා ඒ අභ්‍යාසය කරොත්. ඉතින් ඒවා කරගන්න මිනිස්සු අහන්නේ නැහැ නේද? අහනවා දැන් කවුරුත් ඇවිල්ලා අහනවා මගේ ත්‍රිදෝෂ සමනය වෙන අභ්‍යාසයක් කියා දෙන්න කියලා මං හිතන්නේ කවුරුත් ඇවිල්ලා අහයි කියලා. ත්‍රිදෝෂ හොඳටම හිර වෙලා බෙල්ල මුණින් හිර වුණා තමයි ඇවිල්ලා අහන්නේ මොකක් හරි කරන්න දෙන්න බැයිද කියලා අදම. මම හිතුවා අදම මේකට විසඳුමක් දීලා මට මොනව කරන්නේ? එහෙම හුඟක් අය දන්නේ නැහැ නේද? ඒ වලින් නැති නිසා තමයි මම කියන්නේ දැන් මම ගොඩක් අය ඒක තමයි ගොඩක් අය දන්නේ. දන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ 100න් කියලා ඇවිදගෙන හිටියට 80න් වගේ තමයි අසතියෙන් ඉන්නේ. 80 කියන එක වැරදි. අසතියයි. අසතියෙන් ඉන්නේ. සර් මට මේ මගේ ප්‍රායෝගික දෙයක් තියෙනවා අහන්න. දැන් මට කුඩා කාලේ ඉඳන් ටැලන්ට්ස් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම තියෙන්නේ මේ ආර්ට්ස් වලින් එහෙනම් සෙට් මාව. එහෙනම්. ඔව් දැන් මම සංගීතයේ පැත්තෙන් ගත්තොත් මට දැන් සින්දු කියන්න පුළුවන්, ඉන්ස්ට්‍රුමන්ට්ස් 6ක් 7ක් ප්ලේ කරන්න පුළුවන්. දැන් ගීතයකට මෙලඩිස් දාන්න පුළුවන්, ඩාන්සින් පැත්ත සහ මම ඇක්ටින් පැත්තත් කරපු කෙනෙක්. ඉතින් දැන් පොඩි කාලේ ඉඳන් ඉතින් අපිට දැන් එහෙම එකක් ලොකු දේවල් ආධ්‍යාත්මික පැත්තේ දේවල් අපි දන්නේ නැහැ නේ. ඉතින් ඒ පුරුදු මට හැකියාවන් පොඩි කාලේ ඉඳන්ම ආවා. ඇවිල්ලා තියෙනවා. ඒත් මම ගුරුවරියක් විදියට ඉඳලා තමයි මෙහෙ එන්නේ. ඒ කාලෙත් දැන් ගුරු වෘත්තිය තුලත් මම ගොඩක් හැකියාවන් පෙන්නපු කෙනෙක්. ඉතින් එහෙම වෙන්නේ ඒ ශක්තියින් මතුවලා තියෙන්නේ සංසාරේ පුරුද්දට නේද? සසර පුරුදු වලට නේද එහෙම වෙන්නේ? සංසාරයෙන් මං ගෙනාපු දෙයක්. ඔබ මේ ප්‍රශ්නේ අහලා උත්තරෙත් කිව්වා. නෑ මං අහන්නේ එහෙමද කියලා. දැන් අර පොත කියවන්නකෝ. එතකොට ඔකට උත්තරේ එනවා. දැන් තමන්ට එම මල්ටිපල් දැන් මෙතන ඉන්න බොහෝ දෙනෙකුට ওই ශක්තියින් තියෙන අය. දැන් ඔව් ඒක තමයි. ඒක අහන් ඉන්න බොහෝ දෙනෙකුට මේ මම අඳුරනා ඉන්නවනේ මෙතන. ඒ බොහෝ දෙනෙකුට මේ ශක්තියින් තියෙනවා. ඒකම දේකොළ සද්ද නැතුව ඉන්නවා. එච්චරයි. මම ඒක කියන්නේ ඒගොල්ලන්ට ශක්තිය නැති නිසා නෙමෙයි. තව දියුණු කරත හැකියි. විශේෂයෙන් ආධ්‍යාත්මික ශක්තිය. ඒක නිසා මේ ටික කියන්නේ. එහෙම නැති අය ඉන්නවනම්, සහ ඔබ දන්න අය ඉන්නවනම් ඒගොල්ලන්ට උදව් කරන්න. දේශනේ පරමාර්ථය. සහ යම් යම් තැනක બ્લોක් වෙලා ඉන්නවනම්. හරිද? ඒක හරි ගස්ස ගන්න.
විශේෂයෙන් මම හුඟා කැමති මේ inner peace කියන එක හදා ගන්නවා. මොකක්ද? මොකද අපි දැකලා තියෙනවා ඒ මොනවා තිබුණත් inner peace නැත්තම් ගොඩක් යා දුකින් ඉන්නේ. කියන්නේ තමන්ව මේක දෙනවා දැන් දලයි ලාම මම මේක දැම්මා ඔයගලන්ට. මම ඒක ටිකක් කියනකම්. දේශනේ දැන් මේක fit mind fit body මම ඉන්ටර්නෙට් එකෙන් මේ කරුණු ගත්තා. fit mind plus fit body and fit life. එතකොට fit body එකක් තිබුණාද මදි කියලා මේ කිව්වේ. fit mind එකකුත් තියෙනවා. හරිද? ඒ කියන්නේ because you deserve this එක. ඔයාලට මේක තියෙනවා කියන්නේ. ඔයාලට මේක ගන්න පුළුවන්. ඊළඟට දැන් මේක කරන්න මේ බූස්ටර්ස් වගේක් දීලා තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේදී මට මේක හම්බුණා. අන්තර්ජාලයේ සැරිසරද්දි. මම ඒකත් ටික හොඳයි වගේ පේනින්ද දැම්මා. මෙන්න මේගොල්ලෝ ඕන්න ලියාගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මොකද්ද? spend time in nature. දැන් මේගොල්ලෝ කියන්නේ මම කියනවා නෙමෙයි මේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මේවත් වැරදි නෑ හොඳයි. spend time in nature. ස්වභාව ධර්මයේ ජීවත්. say your prayers. ඔයාගේ අර්ගාත කියන්නේ. ප්‍රයාස කියන්නේ. ආගම කොයි කොනත් ප්‍රයාස. practice yoga. යෝග අභ්‍යාස පුහුණු වෙන්න. spend time with friends. friends ලා හොයාගන්න අර මං කියපු જાති. හොඳයි? හරි. සතර අපාගත වෙන friends ලා හදාගත්තොත් ඒක යන්න වෙන්නේ වෙන දිහා. දීලා තියෙනවානේ අපාය සහාය නේද? අඤ්ඤ දත්තුවර වචී පරම අනුප්පිය බහණී අපාය සහාය කියලා 4 දෙනෙක් කියනවා. මේ 4 දෙනා එපා කිව්වා. සමාන සුඛ දුක්ඛ අත්තක්කායි අනුකම්පික ඔය විදිහට තව 4 දෙනෙක් හොඳ අය. අන්න ඕක හොයාගන්න. දහම් පොතක් කියවනම් ඒ ටික තියෙනවා විස්තරිත. කියවල වෙල ටික බලගන්න. අනිත් අය තම පුළුවන් හැටියට මේ හොඳ ෆ්‍රෙන්ඩ්ස්ව තෝරගන්න ඕනේ. ඒක. do your exercises. so ටිකක් ව්‍යායාම ටිකක් කරන්න. manage time අර මං ඉස්සෙල්ලා කිව්වේ විදිහට. නැත්නම් manage time කියන එක you spend your time productively. ඔයාට ජීවිතේට අර්ථයක් සැපෙන විදිහට කාලය ගත කරන්න. කාලය. සෑම තප්පරයක්ම මේ මොහොතේ මොකද කරන්න කියන එක ගන්න ඕනේ. අතීතය අනාගතය ආවේ නැහැ නේ තාම. අතීතය ඉවරයි අනාගතය ආවේ නැහැ. ඒ නිසා මේ දැන් කරන දේ තමයි වැදගත්. මැනේජ් ටයිම් එක ඉතාම වැදගත් මේ මොහොතේ මොකක්ද? මේ මොහොතේ මම ඔබට දේශනේ පාත්‍රන ඔබ මේ දේශනේ ආගිම ඒක අන්තිම ඉහළ මට්ටමින් තමන් කොහොමද මේක තමන්ට ග්‍රහණය කරගන්නේ කියන එක තමයි මේ මොහොතේ හිතන්නේ. පස්සේ ඉතුරුව පස්සේ හිතයි. practice art. දැන් මේ අඳින එක මේ drawings හොඳ හැබැයි අත් දෙකෙන් අඳින්න කියලා මම කියනවා. ඉස්සරහ කරා අත් දෙකෙන් අඳින්න. චිත්‍රයක් ඇත උනාට කමන්නේ අඳින්න. ටික දවසක් ඇඳගෙන යනකොට ඔබට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් අත් දෙකෙන්. right. ඒ හා සමානුපාතිකව brain එක rewind වෙලා තියෙන්නේ. read books හොඳ පොත් අරන් කියන්නේ නිකම් මොකද අපේ ඥානනේ දියුණු කරන පොතක්. සංසාර මන්දිර පොත හොඳයි. ආධ්‍යාත්මික දියුණුව ලබන අයට අචාන්චා හාමුදුරුවෝගේ පොත් හොඳයි. හරිම සරලයි කියවන්න පහසුයි. හරිම ෂොක් වෙනවා. අචාන්චා මේ පොතත් ඔය අන්තර්ජාලයේ තියෙනවා PDF තියෙන හැමතැනම කියවන්න. read books. think positive. think positively and realistically. එහෙම නෑ. think positively and realistically. අතාර්ථව හිතන්න. අතාර්ථේ නැතුව මට පුළුවන් කී හිටියට මට පුළුවන් වෙන්නේ නැහැ. මට මේක පුළුවන්ද? ඒක කොහොමද කරන්නේ? අන්න ඒ වශයෙන් යථාර්ථවාදීව කල්පනා කරන්න. මේක තිබිච්ච එක. I think we make comparisons and become happy or unhappy. දැන් සමහරවිට අපිට compare කරලා happy වෙන්න පුළුවන් unhappy වෙන්න. මාර ඉස්සෙල්ලා උදාහරණයක් දුන්නේ the most is the weakest cycles of unhappiness. අපි උගදෙනේ unhappiness තමයි අර ගිර මොකද්ද අපි කපුටයි කතාව කිව්වේ. ඒ වගේ. ඕන් නැති බාධක අපිට දාගන්න. ඕන් නැති බාධක. වාක්කන්ට තරහවල් තියෙන උඹත් අය අරක කරා මේක කරා එහෙම කියලා හිතන්නේ. ඒ දවසක් යාළුවෝ දෙන්නෙක් ගමනක් ගියා. කතාව. යාළුවෝ දෙන්නෙක් ගමනක් යනකොට ඒ යාළුවෝ දෙන්න අතර මොනවා හරි සංවාදයක් කතා කරගෙන යන ගමන් ඒ යාළුවෙකුට කේන්ති ගියා. කේන්ති කියලා හොඳටම කේන්ති ගියාට පස්සේ දැන් මේ දෙන හොඳම යාළුවෝ. කේන්ති කියලා අර යාළුවා එක යාළුවෙක් අනිත් යාළුවට කම්බුලට පාරක් ගිහුවා. ඉතින් කේන්ති වැඩි කම. එයා මොකුත් කිවෙන්නලු අර ගුටි කාපු යාළුවා එයා දිහා බල්ලා ෆෝටුවක් අරන් බිම ලිව්වලු වැලි ගොඩේ මගේ හොඳම යාළුවා මට කම්බුලට ගැහුවා. මගේ හොඳම යාළුවා මට කම්බුලට ගැහුවා කියලා වැලි ගොඩේ ලිව්වලු. දැන් දෙන්නා බල්ලේ දෙන්නම ගියා.
තව ටික දුරක් කොහොමද සෑහෙන දුරක් දෙන්නත් එක්ක යනකොට ගඟක් හම්බුණා. ඒ ගඟ ඒගොල්ලන්ට හිතනවලු නාන්න ඕන කියලා. දැන් දෙන්න නානකොට අර ගුටි කාපු යාළුවව ගිලෙන්න ගියා වතුරේ. උතර ගහපු යාළුවා පැනලා බේරගත්තා. බේරගෙන ගොඩට අරගෙන ආවහම යාර යාළුවා එතන තියෙන ගලක තව ගලක් අරගෙන හයියෙන් තදට ලිව්වලු මගේ හොඳම යාළුවා මගේ ජීවිතේ බේරගත්තා. ලිව්වා. දැන් අර යාළුවට ප්‍රශ්නයක් ආවලු ඒ පාර. එයා වළු ඔයා ඇයි අර වැලි ගොඩේ අරම ලිව්වේ? මගේ හොඳම යාළුවා මට හම්බුවට ගැහුවා. කියලා වැලි ගොඩේ ලිව්වේ. මගේ හොඳම යාළුවා මාව ජීවිතේ බේරගත්ත කියලා මේ ගලේ කෙටුවේ ඇයි? එපාර එයා කිව්වලු එහෙම තමයි. අර මගේ හිතේ දුකට තමයි මම මේක ලිව්වේ. මේක ලිව්වේ දුකට ඉමෝෂන්ස් වලට තමයි අපි ලියන්නේ. හැබැයි කාලයාගේ අවෑමෙන් කුලකට ගහගෙන ගිහිල්ලා අර වැලි ගොඩේ ලියපු එක මකිලා යනවා. හැබැයි මේ ගලේ කෙටු එක කුලකටවත් මොකටවත් මැකෙන්නේ නැහැ. ඒ හින්දා Tamanට අනිත් අය අකටයුතුකම් කළොත් මොනවා හරි කරලා තියෙනවා. ඒක ඉතින් හිතට දුක නම් ඒක ලියන්න. හැබැයි ඒක වැලි ගොඩක ලියන්න. ඒක ටික කාලෙකදී යනවා. Tamanට කරපු අකටයුතුකම් එහෙම වෙලා ඇති. අමතක කරන්න බෑ නේද? ඉතින් වැලි ගොඩක හරි ලියන්න. හැබැයි Tamanට කරපු හොඳ උපකාර ගලක කෙටුවා වගේ ලියන්න. ඔබ කරොත් ඔබට ඉනර් ස්ට්‍රෙන්ත් හොයාගත්තේ. නමුත් ඔගේ අනිත් පැත්තයි කරන්නේ ගොඩක් කට්ටිය. එහෙම කරොත් මේක අවුල් වෙනවා. Tamanට දුක් කරදර දීපුවා ගලේ කෙටුවා වගේ ලියාගෙන උදව් උපකාර කරපුවා මොකද වෙන්නේ? වැලි ගොඩේ ලියපුවා වගේ තමයි. ඔගේ අනිත් අතට කරනවා ටැලන්ට්ස් හොයාගන්න. මේ ආධ්‍යාත්මික දියුණුව වෙන හැටි මේ කියන්නේ ඉනර් ටැලන්ට්ස් එන්නේ එතකොට. ඒක කරන්න ඔබේ ටැලන්ට්ස් මතුවෙනවා. ඒක ස්වභාව ධර්මයේ නීතියක් තමයි. විශ්වයේ නීතිය ඒවා ඉගෙන ගන්න ඕනේ. මේ ග්ලෝබල් මයින්ඩ් සිද්බෝ මේ ආයතන ඔක්කොම වලින් මේවා දියුණු කරගන්න මිනිසුන්ට ඕන තරම් අවස්ථා දැන් හදලා තියෙනවා. ඒවා කරනවා. ඒවා මිනිස්සු ඇවිල්ලා ඒක ගන්නවා. right? ඉතින් සමහර අය ඉතිරේකට එනවා සමහර අය පාඨමාලාවකට එනවා සමහර අය කවුන්සල් කරන විවිධාකාර විදියට. මේ හැම જાතියෙම මේක කියනවා සමාජගත කරලා. ඒකත් කියන්නේ. ඒකට උදව් උපකාර කරන මිනිස්සු කොටකුත් තියෙනවා. එයාටත් මම ස්තුතිවන්ත වෙන ගමන් මේ වැඩේ කියන්නේ. ඒගොල්ලෝ අපිට විශාල සහයෝගයක් දෙන අය. විවිධ ක්‍රමවල. හැම ක්‍රමයකටම ස්තුතිවන්ත වෙනවා. ඒවා අපි ගලේ කෙටුවා වගේ මතක තියාගන්න. බයින අයත් ඉන්නවා යට. දොස් කියන අයත් ඉන්නවා. අපි ඒවත් තියනවා වැලි ගොඩේ ලියනවා. ටික කාලෙකදී අපිට මතක නෑ අපිට බැන්න හරි දොස් කිව්වා නේද. හැබැයි පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා උපකාර කරපු අවස්ථාවක් තියෙනවා. අපිට මතක නැති නිසා මතක තිබුණා සමහරට එනර්ජිටිකලිම මේගොල්ලන් අපි අයින් කරනවා. හැබැයි හැමෝම මිනිස්සු වෙනස් වෙනවා. අපි හිතනවා ඒ අය වෙනස් වෙයි කියලා. මේ ආදි වශයෙන් සුභවාදීව කල්පනා කරොත් ඕගොල්ලන්ට මේ ඉනර් ස්ට්‍රෙන්ත් ගන්න පුළුවන්. ඒක එනවා සුභාදාන. හැටි. නිසා අතීතයේ වෙච්ච අඳුරු පරිච්ඡේදය එහෙම තියෙනවනම් ඒවා වැලි ගොඩක ලියන්න. ඔබට හොඳ වෙච්චා කළු ගලක වගේ ලියන්න. ගලේ කෙටුවා වගේ ලියන්න. ඒකයි වැඩේ. සර් අර පොත් අචාන්චාද සර්? අචාන්චා. අචාන්චා. අයන්න ඡායන්න අල්ලන්න. අචාන්චා. හරි සර් හරි. ඒ ලස්සන පොතක් තියෙනවා අචාන්චා නැත කියලා. අචාන්චා නැත ඒ පොතේ නම. පොතේ නම අචාන්චා නැත. කැලේ ගහක් කියලා පොතක් තියෙනවා. නිසලවිල කියලා තියෙනවා. සුපත් ඒ වගේ මේ රොබින් ශර්මාගේ පොතුත් හොඳයි නේද? මම වැඩියම කියවලා නැහැ. ඒව තියෙන්නේ මේ හොඳ නැත්තේ නෑ භෞතික අංගය තමයි අල්ලලා තියෙන්නේ. ඉනර් ස්ට්‍රෙන්ත් එක කෙසේ වෙතත් භෞතිකව දියුණු වෙත හැකි. ආධ්‍යාත්මිකයකට මොකද වෙයි කියන ප්‍රශ්න තියෙනවා.
සමහර ඒවා. හැබැයි මට ඉතින් වැඩි කියන්න හොඳ නෑ මොකද මම වැඩි කියවල නෑ. මම වැඩිපුර අද දෙන්නේ ආධ්‍යාත්මික සහ මානසික ඒවා අල්ලලා. සර් මේ කැලේ ගහක් ලෝකේ නිසල වෙන ලෝක කියනකොට ඔව්. මොකද කැලේ මේක ගහක් මොකද්ද කියන්නකෝ කැලේ ගහක් සමා වෙන්න කැලේ ගහක් නිසලවිල කියන ඒ පොත කවුද සර් ලියලා තියෙන්නේ? ඒ ඔක්කොම අචාන්චා ලියපු කෙනා නම් මතක නෑ අචාන්චා හාමුදුරුවන්ගේ දේශනා ඇතුළත් පොත්තේ. ඒ අධ්‍යාත්මික දියුණුව අචාන්චා වෙන්නකො මම කියන්නේ අචාන්චා කියලා ස්වාමින් වහන්සේ නමක් තායිලන්තයේ වැඩ සිටියා. වනගත ආරණ්‍යක. උන්වහන්සේට විශාල ශිෂ්‍ය පිරිසකුත් හිටියා. ඒ තායිලන්තයේ ඉන්න අය අචාන්චා හාමුදුරුවෝ අරියතුන් වහන්සේ නමක් කියලායි විශ්වාස කළේ. ඒක එහෙම කියන්න සාධකයක් තිබුණා. උන්වහන්සේ එක පොතක් ලියලා නැහැ. හාමුදුරුවෝ කියන දේශනා අහගෙන හිටපු මිනිස්සු ඒ තායි භාෂාවෙන් කියපු දේශන ඉංග්‍රීසි මහත්තුරු ඒක ඉංග්‍රීසියට ලිව්වා. ලියලා ඒවා සිංහලට පරිවර්තනය කරලා තිනවා තව කාර්මික මිනිස්සු. අන්න ඒ පොත් තමයි මම ඔය කිව්වේ. ඔය ඉංග්‍රීසි පොතුත් තියෙනවා. හරි සර්. පැහැදිලි. හරි සර්. දරුවට. බුක් ෂොප් එකට ගියාම ගතයි. රවි ශර්මාගේ පොත් නරක නෑ. රවි ශර්මාගේ පොත් හොඳයි. මේක පැත්තට ගන්න එපා. නමුත් ඒකේ තියෙන මේ ආධ්‍යාත්මික ගුණය සමහර තැන්වලදී අපි ස්පත වේදනාද කියන ප්‍රශ්න සමහර තැන්වලදී ඇවිල්ලා තියෙනවා. හැබැයි කියවන්න. ඒ කියවන්න. අපේ උදේ මත්තමනේ අහන්න බලන්න. උසාරනේ රොබින් ශර්මා ගැන කතාවේ හිඳයි මේ මම කියන්නේ මගේ ලයිෆ් එකේ චේන්ජ් උනේ ඇත්තටම මේ රොබින් ශර්මාගේ The Monk Who Sold His Ferrari කියන පොතේ. ඒ පොත උඹක් හොඳ එකක්. සර් කියන කතාව ඇත්ත. එයාගේ අර ස්පිරිචුවල් පැත්තේ ඩීප්ලි යන්නේ නැහැ. හැබැයි මම කරේ පොතේ සෝසස් එයා දීලා තියෙනවා. මේ ඒ සෝසස් ගිහිල්ලා තව දිගට කියවුවාම අපිට ඒක ටච් කරන්න පුළුවන්. මොකද දැන් අපි දෙන විදියට මම ඩයිමෙන්ෂන්ස් 8කින් තමයි මම දේශන මම කියන්නේ. මම කියන්නේ භෞතික, මානසික, සමාජීය, ආධ්‍යාත්මික ඒ වගේ පැති ගණනාවකින් යන්න ඕනේ. ඒකයි මම කිව්වේ ඒක කියවන්න එපා කියන එක නෙමෙයි. ඔය කිව්ව පොත ඊටාම හොඳ පොතක්. එයාගේ මේ පොත්වල තියෙනවා එහෙම දෙයක් තියෙනවා කියලා නමුත් ඒක ඩීටේලි දැන් ස්පිරිචුවල් පැත්ත ඩීටේලි විස්තර කරන්නේ නැහැ. දැන් සර්ගේ දේශනවල වගේ එහෙම වෙන්නේ නැහැ. හැබැයි අර ඒක හොයන්න පොඩි තල්ලුවක් මේ ඒ පොත්වල එනවා. දැන් ඔතන මෙහෙම දෙයක් සම වෙන්න සර්. මට කියන්න පුළුවන් ද පොතේ නම ප්ලීස්. අන්න මේ කියන්න මේ ඒ මහත්තයා. The Monk Who Sold His Ferrari. මොකද්ද? මට කියන්න කොයිසරක් ඇහුන්නේ මට. The Monk Who Sold His Ferrari. මම chat එකේ දාන්න. හරි. The Monk Who Sold His Ferrari. හරි. thank you. සුපතේව. ප්‍රසන්න සර් මේ අර අජාන්චා කියන එකේ පොඩි මේකකට මේ අදහසක් ප්‍රකාශ කරන්න හැදෙන අර අජාන්චාගේ ස්ටුඩන්ට් කෙනෙක් තමයි අර ඔස්ට්‍රේලියාවේ ඉන්නේ අජාම් බ්‍රාම් කියන්නේ. ඒ හාමුදුරුවන්ගේත් ගොඩාක් සමහර දේශනා සෑහෙන හොඳයි මම හිතන්නේ. ඒක ගන්නෙත් මම හිතන්නේ අජාන්චාගෙන් තමයි නිකන් මම හිතුවා ඒකත් සඳහන් කරන්න කියලා. තෙරුවන් සරණයි. සුපත්. තමයි කීපතාවක් උන්වහන්සේ ලංකාවට වැඩිය. මාත් සමහරලාට ගිහිල්ලා දේශනාව උන්වහන්සේත් තිබ්බ අතරසේ ඒ කාලේ ඔය මට ඇත්තටම ස්වාමීන් වහන්සේගේ නම මතක නැහැ. මේ කාලයකට කලින් උන්වහන්සේගේ ළඟ පැවිදි වෙලා හිටපු ඉංජිනේර කෙනෙක් ඒ මහත්තයා. ඊපස්සේ පැවිදි වෙලා මේ මම බා කතා කරලා තියෙනවා. මේ තාම සරලව උන්වහන්සේ ධර්ම දේශනා කරනවා ඉතින්. මම කියන්නේ මෙහෙම දෙයක් තියෙන්නේ. මේ ඕනම කෙනෙක්ගේ දේශනයක් අහන්න. ඕනම කෙනෙක්ගේ පොතක් කියවන්න ඔය වගේ පොත්. නිකම්ම මොකක් හරි පොතක් නෙමෙයිනේ. ඔය ලෝකේ වැඩි දෙනෙක් කියවන පොත් සාමාන්‍යයෙන් ඒවැ ගත යුතු දෙයක් තියෙනවා. හරි. එතකොට ඕනම සාමාන්‍ය වහන්සේ නමක් ඕනම කෙනෙක් දේශනා කරන ධර්මයක් අහන්න. හොඳට. අහන්න. මේක තමයි කරන්නේ. අහන් ඉඳලා තමන් සිහිනුවණින් බලන්න
මේ කියන ධර්ම කාරණාවල හෝ මේ කියන පොතේ මගේ ජීවිතයට ගන්නට පුළුවන් දෙයක් තියෙනවද? හරියට හරි සර් එහෙම තමයි ඇප්ලයි කරන්නේ සර්ටිෆිකේට් එක. ඔව්. ඒක නිසා. ඔක බුදුරජාණන් වහන්සේ උපමාවක් දීලා තිබුණා. ඔව්. උපමාවක්. ඒක තමයි උන්වහන්සේ කියනවා මේ වැහි වහින කාලෙදී ඕන තරම් වතුර තියෙනවා. ඒ වගේ සද්ධර්ම ශ්‍රී සද්ධර්ම කියන්නේ ශ්‍රී සද්ධර්මයේ බුදුන් ජීවමාන කාලේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒ නිසා ඕන තරම් තියෙනවා. මහා ගංගා ගලනවා වගේ වැහි වහිනවා ගංගා පිල්ල ඉතිල් යන ඕන තරම් වතුර තියෙනවා. හැබැයි හැම කාලෙම එහෙම නැහැ. සමහර කාලේ ඉඩෝර කාලේ නේ. ඒ කියන්නේ දහම් අහන්න ලැබෙන්නේ නැහැ. එක එක ඒවා කියන. දැන් අදත් ඒක වෙලා තියෙනවා. ඔය හැම දේශනයකම හැම එකම හරියන්නේ නැහැ. අපේ වුණත් ඕ ගන්න ඕනේ නැති ටික අරපතකට දාන්න. මගේ දේශනයක උනත් එක්කරට කමන්නේ. දැන් ඔබට ගැළපෙන ටික ගන්න අන්තිම පැත්තට දාන්න. හැබැයි අහන් ඉන්න කියන ටික මොකද්ද? right? එතකොට ඒක කියනවා වෙන්න මෙහෙම දෙයක්. එක මිනිස්සෙක් දැන් ඉඩෝර කාලෙදි දැන් වතුර නැහැ කොහෙවත් වතුර හොයාගෙන යනවා. වතුර හොයාගෙන යනකොට එයාට පේනවා එක්තරා පුංචි වලක. හරිද? නිකන් ඒක කියන්නේ මේ හරකෙක් එයාගේ කකුල ගැහුවට පස්සේ අර කුරේකට හිටිනවනේ පොඩි කොටසක්. වලක් වගේ. අන්න ඒ තරම් ප්‍රමාණයේ වලක වතුර ටිකක් තියෙනවා. ඒ වතුර ටික බොර වෙලා තියෙන හොඳට. එතකොට ඥානවන්ත මිනිස්සයා මොකද කරන්නේ? දැන් මේක ගිහින් බලාගෙන ඉන්නවා ටිකක් වෙලා. විමසිල්ලේ. එතකොට මණ්ඩි ටික පාතට ගිහින් ඒක පෑදෙනවා වතුර ටික. ඒ පෑදිච්ච ටික Tamanට පරිහරණයට ගන්න පුළුවන්. හැබැයි දැන් මේක ගන්න විදියක් නැහැ. පොලේකින් හරි පොල් කටුවකින් හරි ගන්න ගියොත් එහෙම ආයි බොර වෙනවා මේ වතුර. හරි. එතකොට යා උන්වහන්සේ කියනවා එතකොට ඥානවන්ත මිනිස්සෙක් මොකද කරන්නේ? දෙදන සහ අත් දෙක බිමට තියන. හට එතෙන්ට ලං කළා. අර පිරිසිදු වෙච්ච වතුර ටික විතරක් හිමීට අර වල කලත්තන්න නැතුව උරා ගන්නවා. එතකොට එයාට මේ වතුර ටිකක් බොන්න පුළුවන් මඩ නැතුව. අන්න ඒ වගේ කියනවා දේශනයක් අහන් ඉන්නේ. දේශකයා මඩ සහිතකේ යටි කියන්න පුළුවන්. හැබැයි එතන වතුර පොඩ්ඩක් හොඳ ඒවා තියෙන්න පුළුවන්. එතන කලබල කරන්නේ නැතුව අවුල් කරන්නේ නැතුව අර හොඳ චුට්ට බීලා යන්න කියනවා පිපාසිතුමා. එහෙමද? එනිසා කාගේ දේශන ඇහුවා කොයි පොත කියුවත් ඔය ක්‍රමයට ගියොත් ඔබට පිපාසය සංසිඳුනා ගන්න පුළුවන්. ඔබේ ඉනර් ස්ට්‍රෙන්ත් දියුණු කරගන්න. ඒක තමයි රොබින් ශර්මාගේ පොතත් ඒකයි මම ලිව්වනම් පොතක් ඒකටත් ඒකයි තව කාගේ පොත් ලිව්වත් ඒකයි ඔය කියවන්න කියලා රෙකමන්ඩ් කරපු පොතුත් ඒමයි. ඔබ සිහි බුද්ධියෙන් ගන්න මට මේකේ මොනවද එක වාක්‍යයක් ඒ පොතේ තිබුණා නම් ඔබව ස්ට්‍රෙන්ත් කරන්නේ එයාට ඒ කෘතවේදී භාවයට සලකලා පින් දෙනවා නම් පින් දීලා වන්දනාමාන කරනවා වන්දනාමාන කළා තමන් එතනින් අයින් වෙන්න අතන කලබල කරන්නේ නැති. ඒක ඔබ තමයි කරන්නේ. එහෙමයි සර්. ගොඩක් පින් කරුවන් සර්. ඒක තමයි. ඔබත් ගිහිල්ලා දේශනකව හදන්න යනවා සමහර අය. මම දැකලා තියෙනවා. ඒක කරන්න එපා කවදාවත්. ඉන්නේ ස්ට්‍රෙන්ත් හදා ගන්න හම්බෙන්නේ නැහැ. එතන ගිහිල්ලා තමන්ගේ වැඩේ කරගෙන අයින් වෙලා තමන් මේ ගමන දියුණු වෙලා ඉවර කරාට පස්සේ අවදා හරි දවසක තමන් දැනනවා මගේ පොටෙන්ෂල්ස් දැන් ඔක්කොම හරි කියලා. තේරෙනවද? දවසක් එයිනේ කවුද? දැන් මගේ තියෙන විකසිත කරන්න තියෙන ඔක්කොම හදලා ඉවරයි මම. පොටෙන්ෂල්ස් හදලා ඉවරයි. ආන් ඊට පස්සේ ඇවිල්ලා ලෝකේ හදන්න. හරිද? දැන් භාගිතවන්ත මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ මේ දේශන පවත්වන්නේ ඕගොල්ලෝම හදන්න. තේරුණාද? එහෙනම් බලාපොරොත්තුව මගේ නෑ දැන්. ඉස්සර මගේ අන්තම් තිබුණා හැබැයි දැන් නෑ ඒකත් නෑ. දැන් මේක කරන්න මොකද? මෙන්න මම කියනවා කැමති ප්‍රමාණයක් කැමති අය ගන්න. අනික් කට්ටිය ඔක පැත්තකින් දාලා නිකයි. කැමති දැනකට ගිහිල්ලා අහන්න. කොහොම හරි ඔය ඉනර් ස්ට්‍රෙන්ත් එක දියුණු කරගෙන ඔය පොටෙන්ෂල් දියුණු කරගන්න. ඒක තමයි බලාපොරොත්තු. ඇතේන. එච්චරයි. ඕගොල්ලෝ කිව්වොත් මම ආසගේ දේශෙන් නම් එච්චර හරි කියන හැබැයි පොඩි කැලලක් කරන් මං ගියේ මං අතවල තලින් තමයි මම මේ කාගෙන දිනුනේ. හරි ෂෝ. වැඩේ වෙලා තියෙනවා සාදු සාදු හොඳයි. ඔච්චරයි. මොක හරි එක කරන්න. මේ අහන් ඉන්නවනේ දැන් පිරිසක්. ඒක තමයි ඌමනා ගන්න. ඔයගොල්ලෝත් ඒක කියන්නේ. අනිත් අය. ඒක වෙන් කරගන්න. ගේම කරලා ලෝකේ මීට වඩා සනසිලිදායක මිනිස්සු ටිකක් ඇති වෙනවා නම් ග්ලෝබල් මයින්ඩ්ස් වල නම් අපේ මේක තමයි මයින්ඩ්ෆුල් නේෂන් එක. සතිමත් භාවයකින් මිනිස්සු හැදෙනවා. ඒක තමයි අපේ ඌමනා.
ඒක කවුද කොහෙන්ද කරන්න කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක යම් කෙනෙක් කරනවා නම් මේ ලෝකේ. ගිහි වේවා පැවිදි වේවා අපි ඒගොල්ලන්ට උදව් කරනවා. කවුරු කළා? ඒක අපි විතරක් කරන්න ඕනේ කියලා අදහසක් අපේ නැහැ. හැදෙන්නේ. ඒ කරන අපි හැමෝටම ඉතින් හරි ආශිර්වාද කරනවා. මානසිකව සපෝට් කරනවා. එනර්ජටික්ලි සපෝට් කරනවා. භෞතිකව කරන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් ඒක. එයා කරන වැඩේ යහපත්. එච්චරයි. අපි විතරයි මේක කරන්නේ. වෙන අය එහෙම නෑ. එහෙම එකක් නෑ. අපිත් කරනවා තව අයත් කරනවා. තව අයත් කරනවා. අපේ විශේෂ ලක්ෂණ ඇති. ඒගොල්ලන්ගේ විශේෂ ලක්ෂණ ඇති. එවනේ වෙන්නේ. කොහොම එක තැනක පිටන එක බොහොම කලාතුරකින්. අපි ළඟ ඉඳගෙන අපේ ටික ගන්න වෙන කට්ටිය ගාගෙන ඒක ගන්න. කෙසේ වෙතත් ඔබ දියුන්නේ. මේක තමයි holistic approach එක. patient කෙනෙක් ආපුවාම හොඳ වෛද්‍යවරු ගණනාවක් බලනවා මේ. ඒකේනාගේ expertise අනුව ඒ උදව් කරලා ඉවරලා දිනු කරනවා. තනියෙන් මේක කරන්න ඕනේ කියලා එකක් නෑ. එහෙනම් ලෝකේ සියල්ල අපිට කළ නොහැකි. කරන්න පුළුවන් ප්‍රමාණය උපරිම කරන්න ඕනේ. පොත් ටික වැටිලා තියෙනවා බලන්න අචාන්චා නැත කැලේ ගහක් ඔක්කොම තියෙනවා වෙන්න. ඔබට පුළුවන් ඒව ඩවුන්ලෝඩ් කරගන්න. තව මොනවද යන්නද? e-books සෙවනවා. කට්ටිය කවුරු හරි ඉන්නවා. බොහොම ස්තුතියි මේ වෙන පිරිසට. දැන් ඉතින් මේකේ උපරිම අවස්ථාව තමයි dimensions පොත තියෙනවා කාටද යවල තියෙනවා. සර් අපි මේ පොත මේ group දෙක තුනකම share කරා දැන් ගොඩක් අය මේක ඉන්න හින්දා මේ WhatsApp එකේ. ස්තුතියි සියලු දෙනාට කිසිදු මේ පොත් කියවන්න නැත්නම් මේ පොත් කියවනකොට තමයි ඔබේ ඥානයෙන් දියුණු වෙන්නේ. මොකද මේ සේරම අපිට දේශනයකින් කරන්න බෑනේ. එනිසා කරන්න මම දැන් තව දෙක තුනක් තියෙනවා කියන්න. Right, so be happy now. So present moment is the reality. කියන්නේ මේ වෙලාව තමයි ඔයගොල්ලන් දැන් මේ වෙලාව ඔයගොල්ලන් happyද මාත් එක්ක හිතෙන්දි. එහෙනම් හොඳයි. මේ වෙලාවේ දුකින් ඉන්නවා නම් ඒ අපරාධයි. තේරුණාද? හරිම happy sir. දලයි ලාමා හලිමනි. දලයි ලාමා තුමා ඔබ අහලා තියෙනවා. තුමා මේ දේශනයක් මම මේ කියන එකක් අහගෙන මේ බලන්න මේ calm mind brings inner strength. මේක වැදගත්. මේ කියවන්නකො calm mind. මේ දලයි ලාමා කියන්නේ අපි නෙමෙයි. කියන්නේ මොනවද? calm mind brings inner strength and self confidence. So that's very important for good health. දැන් මේ inner strength එක ගන්න උනාසේ යෝජනා කරන දේ තමයි calm mind. ඒ මනස සිත සංසුන් වීම. බුදුදහමේ තියෙන්නේ සංසුන් කරගත් සිත සැපගෙන දෙයි. සංසුන් කරගත් සිත සැපගෙන දෙයි තමයි බුදුදහමේ තියෙන්නේ. මුදල් සැපගෙන දෙයි කියලා ඒ පොතේ නෑ. සන්තුට්ටි පරමං ධනං කියලා තියෙනවා. ධනම් පරමන්තුට්ටි කියලා නැහැ. සතුට තමයි පරම ධනෙ. ඒතර ධනෙ එපයි කියන එක නෙමෙයි මේක. ධනෙ එපා කියන්න එපා. ධනෙ එපයි ගුවම ඒක වෙන ප්‍රශ්නයක්. කිසි දෙයක් ලෝකෙ එපයි කියන්නත් එපා. අපිට දෙන්න කී අඩ අඩ පස්සෙන් යන්නත්. ලැබෙන දේක් බාර ගන්න. හැබැයි නොසැලෙන මනසක් හදාගන්න. The Unshaken Mind කියලා පොතක් තියෙනවා. ඒක ලිව්වේ කවුද කියලා මට මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ.
unshaken mind. Foreigner කෙනෙක් ලියලා තියෙනවා. ඒ පොතත් ලස්සනයි. සම්බුද්දිසම් බේස් කරලා ලියලා තියෙන පොත. නොසැලෙන මනස සිංහල පරිවර්තනයකුත් තිබුණා මට මතකයි. නොසැලෙන මනස. පුරාණ හොයාගෙන කියවා. දැන් මේ පොත් සහ අපිට කියන දේ තමයි ඔබට මේකයි මගේ අවසානයේ වශයෙන් ඔබට දෙන්න තියෙන පණිවිඩය. මම හිතනවා යම්කිසි අදහසක් ඔබට ඇති කරගන්න ඇති කියලා. අපි සියලු දෙනාම ශක්තිවන්ත බලවන්ත මිනිස්සු බව මතක තියාගන්න. මේ හැම කෙනෙකුටම මිනිසෙක් හැටියට ඉපදුනා නම් කායික මානසික ආධ්‍යාත්මික ශක්තිය තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. නැත්නම් එයා මිනිසෙක් වෙන්න බෑ. මනුස්ස අධ්‍යවයට හිමි. හැබැයි එක එක්කෙනා ඒක දියුණු කරගන්න එක එක මට්ටම් වලට. මා උත්සාහ කරන්න කියන්නේ ඔබ යම් මට්ටමකට දියුණු කරගෙන ඇති. හැබැයි මේ කියපු දේවල් අහගෙන පොඩි පුහුණුවක් ලැබුවොත් මීට වඩා දියුණුවක් ඇති කරගන්න පුළුවන්. සහ ඔබ දුක් විඳින සමහර තැන් බේර ගන්න පුළුවන්. ජය ගන්න පුළුවන්. ඒවා නොඑන්න අනාගතේ කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා මම හිතන්නේ ඔබ සියලු දෙනාට ශක්තිය තියෙනවා. ඒ සඳහා අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීමක් සහිත පුජ්‍යලෝ ලෝකී. right? ඒව ඇසුරු කරන්න. අපේ ආයතනෙත් අපි ඒක කරමු. එහෙම කරන තව පිරිසුත් ඉන්නවා. ඒක එකක්. ඊළඟට ඒ දාලා පොතපත යම් යම් ක්‍රමවේද වලට තියෙනවා. හැබැයි ඒවා ඉතින් පරිස්සමෙන් කියවන්න. හැම පොතකම හැම හොඳ එකක්ම නැහැ. ඒකයි කියන්නේ. ඉතින් ඔබට දොඩම් ගෙඩියක් ලැබුණාම ලෙල්ල තිත්තයි කියලා දොඩම් ගෙඩිය විසි කරන්නේ නැහැ නේ. දොඩම් ගෙඩිය අතුලට ගිහලා අර පැණි ටික හොයා ගන්නවා වගේ. ඒ ඕනම තැනක තියෙන ලස්සන ටික ගන්න. ඒකත් ඇත්තටම මානසික ස්ට්‍රෙන්ත් එකක්. ලෙල්ල කන්න යන්න එපා දොඩම් ගෙඩිය. ඒක කොහොමද තිත්තයි ඒක. කුරුම්බ ගෙඩියක් ආවුණාම පොල් ගෙඩියක් ආවුණාම කිරි ටික ගන්නවා මිස. ලෙල්ලයි මුඩ්ඩයි කට්ටයි අල්ලගෙන ඉන්නේ නැහැ නේ අපි. උඹක් අය තැනකට ගිහිල්ලා ලෙල්ලයි මුඩ්ඩයි කට්ටයි අල්ලගෙන ඉන්නේ අර කිරි ටික දකින්න. එහෙමයි ඉන්නේ. හරි. ඒ නිසා හැමතිස්සෙම එතන තියෙන යහපත් දේ දකින්න පුරුදු වෙන්න. අනික තමයි කිරි පොල් ගෙඩියක කිරි ටික ගන්න වෙන්නේ. කවුරු හරි නිකන් අපිට ගෙනත් දෙන්නේ නැහනේ. අපිට පොල් ගහකට නැගලා පොල් ගෙඩිය කඩා ගන්න වෙනවා. ඒ පොල් ගස් වල ගෙඩි හැදෙන්නේ උඩ. ඒ ඉඳ උඩට නැගලා පොල් ගෙඩිය කඩා ගන්නවා. කඩාගෙන පොල් ගෙඩිය ලෙලි ගහන්න වෙනවා. ඒක මුඩ අහක් කරලා කටුව විඳලා පොල් ටික ගාලා කිරි ටික මිරිකලා ගන්න වෙනවා. එනිසා යම්කිසි ක්‍රියාදාමයක යෙදিলা තමයි ඔබට ෆයිනල් ප්‍රොඩක්ට් එක ගන්න වෙන්නේ. ඒක තමයි ස්වභාවයේ තියෙන මේ මනුස්ස ලෝකේ නීතිය. හරිද? ඉතින් අපිත් කැමති පොල් කිරි මෙහෙම ගස්වල එල්ලි එල්ල තිබුණා නම් නේද? එහාට ගියා පොල් කිරි ටික කැඩුවා කෙලින්ම හොද්දට දැම්මා. එහෙම කරන් තිබුණා නම් මං හිතන්නේ මේ ගෘහණියෝ හැමෝම කැමති. නමුත් ගස්වල එල්ලි එල්ලි පොල් කිරි නැහැ. පොල් කිරි තියෙන පොල් ගෙඩිය ඇතුළේ. පොල් මේ මදේ ඇතුළේ. ඒ ටික පරිස්සමින් හරි ක්‍රමවේදයකට ගන්නවා. අන්න ඒ වගේ ඉනර් ස්ට්‍රෙන්ත් එක හොයා ගන්න ඕන ඇතුළේ. ඒකට ඔබට වෙහෙස වෙන්න වෙනවා. කට්ට මුඩ ලෙල්ල අහක් කරන්න වෙනවා. ලෙල්ලෙන් නතර වුණොත් කිරි ටික එන්නේ නැහැ. එනත් මේ උපමාව තේරුම් කරගන්න. නිසා සෑම පුජ්‍යලයකම සමහරලාට අපේ මහත්තයා නෝන ඔය පොල් ගෙඩිය වගේ. එයාගේ ඉනර් ස්ට්‍රෙන්ත් එක ඇතුළේ තියෙනවා. කිරි ටික හරි ලස්සන දෙයක් තියෙනවා අපිට හරි ගන්න දෙයක්. හැබැයි ඉතින් සමහර අය ඔය බුඩ්ඩ අල්ලගෙන ඔය එක එක ඒවා කියන මේ මහත්තයාගේ මේක හොඳ හොඳ නැහැ මේක හොඳ නැහැ කියලා. ඒ කිරිත් තියෙනවා එයාගේ ඇතුළේ. නෝන්ලාගෙත් එහෙමයි දරුවන්ගෙත් එහෙමයි. මේක නම් මුකුත් බෑ බූරුවෙක් වයි කියන්නේ හට්ට අල්ලගෙන ඉන්නේ. හරිද? හරිම කට්ටය යමු කියලා කියන මොකද කට්ටේ තමයි නවතිලා තියෙන්නේ. අපි ඇතුළ වැළුවාම අන්න මේ මුළුසේ ලස්සන හොඳ කිරි ටිකක් තියෙනවා. තේරෙනවද? එතෙන්ට යන්න ඕනේ. ඒක හැම කෙනෙක්ගේම වගේ ඉතින් අඩුපාඩුත් තියෙනවා. එහෙමයි. අඩුපාඩුත් නැති මිනිස්සු නැහැ ලෝකේ. ටිකක් හරි පොඩි එකක් හරි තියෙනවා. ඒක අල්ලගත්තොත් එහෙම මේකට ફોකස් කරොත් එහෙම මේ වැඩේ කරගන්න බෑ. අන්න එතකොට අර එයාට ඒතකොට තමන්ගේ ශක්තිය විකසිත වෙන්නේ නැහැ. පොටෙන්ෂල්ස් දියුණු වෙන්නේ නැහැ. අනිත් මිනිස්සුන්ගේ දියුණු කරන්න අපිට උදව් කරන්න විදියක් ඇති වෙන්නේ. එනිසා මම හිතනවා උපදේශන විෂය තුල දැන් විෂය කවුන්සලින් සයිකොලොජි විෂය තුල අපි මිනිස්සු දිහා එහෙම තමයි බලන්නේ. සුභවාදීව වල කොහොම හරි යාගේ තියෙන යහපත් දෙයක් දැකලා
ඒක දිනු කරගන්න ට්‍රයි එකක් දෙන්න. එතකොට අර යාගේ අඩුපාඩු ටික හරියනවා. ඊට පස්සේ පොල් කිට් එක ගත්තට පස්සේ අපි සතුටක් දැනෙන නිසා එතකොට පොල් කට්ටක් තෝරන බව පේනවා, මුණ්ඩක් තෝරන වෙනවා, ලෙල්ලක් තෝරන වෙනවා. හොඳ වෙලාවට ඒ ටික නැත්තම් පොල් කිට් ටික පවතින්නේ නැති බව අපිට තේරෙනවා එතකොට. එහෙනම් පොල් කිට් ටික එලෙස නොනැසී පවතින කට්ටයි මුණ්ඩයි ලෙල්ලයි සේරම ඌමනා බව අපිට තේරුණාට පස්සේ අපි අරවත් එක්ක තියෙන ගැටීම නතර වෙනවා. ඊට පස්සේ පොල් ටික ගන්නවා කට්ටයි මුණ්ඩයි ලෙල්ලත් අපේ තියෙන ගරුත්වයක් තියෙනවා. ඒකෙන් ගන්න තියෙන පුළුවන් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒකත් ගන්න. ආන්න ඔබ ජීවිතේ සාර්ථකයි. ඒ නිසා අද ගෙදර ගිහිල්ලා ඔය වටේ ඉන්න අයගේ හොඳ ලක්ෂණ ලියන්නේ ඒගොල්ලන් අඩුපාඩු උනොත් බලන්න හොඳ විදිහට හදනවා. ගොම ටිකෙන් උනා පෝර හදනවා. ගොම වලින් පෝර හදනවා නම් ඒ මොනසෙගේ නරක ලක්ෂණේ මොකක් හරි කරන්න බෑද අපිට ක්‍රියේටිව් වෙන්න බැරියයි අපිට. ඒ විදිහට අපි හිතන්න බැරියයි. නේද? ඔයගලන් තියෙන මොනවද නරක ලක්ෂණයක් තියෙන එක අපිට බැරිද සාධනීය පැත්තකට හරි ගස්සගන්න. පුළුවන්. දැන් කුණු වලිනුත් කොම්පෝස්ට් හදන්නේ. අපේ තියෙන නරක ඒවයින් හොඳ දෙයක් හරගස ගන්න බැරි. දැන් ඉතින් හිතන්න. ඉතින් මට හිතන්න බෑ ඔබ වෙනුවෙන්. ඔබ හිතන්න ඕන ඔබ වෙනුවෙන්. එහෙම. ඔබ වෙනුවෙන් මා හිතන්නේ කුමකටද? ඔබ වෙනුවෙන් හිතන්නේ. ඒක තමයි ඔබේ මොළේ වර්ධනය. මම මා වෙනුවෙන් හිතන්නේ. ඔබ වෙනුවෙන් හිතන්නේ. එහෙම ඉතින් අපි කට්ටිය එකතු වෙලා අපි වෙනුවෙන් හිතමු. හොඳයි එසේ කිරීමට සියලු දෙනාටම ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ අපි සමාන කරන්න යන්නේ. ප්‍රශ්න මොනවද තියෙනවා නම් අහන්න ඊට කලින්. ඒක ඔබට කියපු දේවල් ප්‍රයෝජනවත් වෙන්න දැති. අද සුපුරුදු පරිදි අපිට උදව් උපකාර කරන බොහෝ පිරිසක් ඉන්නවා. ප්‍රථම කොටම මේ දේශනයේ සවන් දීමට පැමිණ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ප්‍රශ්න අහපු අයට ප්‍රතික්‍රියා කරපු අයට එම්බිනි තුමිය අහන්න පොඩි ඉල්ලීමක් කරන්න කතා කරේ මේ අද දේශනය මට හිතෙනවා හරීම වැදගත් කියලා අපේ මේක අද අහන්න බැරි වෙච්ච යාළුවන්ට උනත් ගොඩාක් වැදගත් වෙයි කියලා. පුළුවන්කමක් තියෙනම් ඒකේ YouTube link එක එවන්න පුළුවන් නම් ගොඩ දෙනෙකුට අහන්න සලස්වන්න පුළුවන්. ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා සර්. YouTube එකේ තියෙනවා. ඒක සමහර වෙලාවට ඒක නැති වෙනවා ඊළඟ දවසේ. හරි sorry. අප්ලෝඩ් කරාන් පස්සේ අපි මෙසේජ් එකක් එවන්නම්. මේක 8 කල සාමාන්‍යයෙන් අප්ලෝඩ් කරනවා දවස් 3-4ක් වගේ ඇතුළත. ඒකට අපිට පුළුවන් මෙසේජ් එකක් එවන්න. හොඳයි. සුවපත් වේවා සර්. අද මේක හරියම වැදගත් සර්. දවස්. මම හිතනවා අනිතරත් වැදගත් වෙන්නේ නැති කියලා මම හිතනවා සමහර අය සිනාපි සුමුනේ නැංගිටි. විචාර හොඳයි වගේ පේනවා. ඉතින් මම මේකේ ඇත්තටම මේකේ සාර්ථකත්වය මැනෙන්නේ ඔබ තව මාස 3කින් පස්සේ අර එදා අහපු දේශනෙන් අපිට මෙහෙම සාර්ථකත්වයක් ලැබුණා කියලා මට කිව්වොත් තමයි මම හිතන්නේ මේකේ නියම සාර්ථකත්වය දෙන. මම හිතන්නේ එහෙම කියන්නට ඔබ සියලු දෙනාට හැකියාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා මේ. මට තියෙනවා කියන්නේ එහෙම එකක්. මම කවුන්සිලින් වලට ගත්තේ සර් කියලා තමයි උක. මම උගර හිතලා කවුන්සිලින් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තේ. සර්ට් පියන් සිද්ධ වෙනවා. ඒ වගේම මට කියන්න තියෙනවා සර්. ඇහෙනවා අපිට ඇහෙනවා. මටත් කියන්න තියෙනවා මොකද මම දැන් අර දේශනාවකදී පොඩි කොටසක් ක්‍රියාත්මක කරනවා පළවෙනි බත් කටවල් 5 කනකොට හැමදාම සර් කියපු එක සිහිපත් වෙනවා සර්. දැන් දරුවෝ දන්නවා ඒක පළවෙනි බත් කටවල් 5ේදී කවදාවත් කතා කරන්න ඉන්නේ නැහැ මාත් එක්ක. මම ඒක කරනවා කියලා දන්නවා. එතෙන්දි කටවල් 5 නෙමෙයි සර් කුඩා දේවල් සිහිපත් වෙනවා. ඒක හැම දෙයක්ම මේ බත් පිඟානේ තියෙන මෙල යනකොට කටවල් 5කට වැඩිය සිහිපත් කරන්න අය ගොඩාක් ඉන්නවා. හිතාගන්න බෑ. ඒක සර්ට පින් සිද්ධ වෙනවා. ඔබතුමීගේ සලෙත් කිව්වා ඔක. සුපත්ය. හොඳයි එක එක්කෙනාට එක දේවල් වෙලා තියෙනවා. කොසේ වෙතත් අවසාන වශයෙන් ඔබ සතුටින් ඉන්නවා නම් ඔබේ ජීවිතේ දියුණු වෙනවා නම් ඒකට යහපතක් උදා වෙනවා නම් ඒක තමයි අපේ බලාපොරොත්තු. ඉතින් ඒ සිදු වෙන බව පේනවා දැකීම අපිට සතුටක්. ඉතින් අපි දිගටම මෙහෙම කරමු. හොඳයි. අපිට නවත්තන්න අවසර දෙන්න මම හිතනවා. දැන් මේවා අපි ඇත්තට සමහර ඒවා මම කිව්වේ දැන්
මට විපඩා ගැඹුරට කරන්න උවමනාව තියෙනවා. සමහර ඒවා පොයින්ට් එකටම කරලා වෙනස් කරන්න පුළුවන් ඒවා. ඒවා අපිට සුදුසු අවස්ථාවලදී අපිට ඒක කරන්න වෙනවා. මිනිස්සුගේ ඉතින් අර ප්‍රසිද්ධ දේශනාවකදී අපිට කියන්න පුළුවන් සීමා තියෙනවා. හරි. මොකද සමහර වෙලාවට සමහර අය මේවා YouTube දාගත්තාට පස්සේ ඒක අහලා එක එක ඒවා කියනවා. ඉතින් අපි කැමති නෑ මිනිස්සුන් හිතරිදවා ගන්නවට යම් කිසි එක එක කොනවලින් බලන්න. ඒ නිසා අපි සමහර දේශන වල සමහර කොටස් අපි කතා කරන්නේ සීමිත පිරිසක් ඉන්න වීඩියෝ ඕපන් කරපු ෆෝරම් වල තමයි. මෙතන ඒ ඉන්න අය ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා කොච්චර ගැඹුරට අපි සමහර දේවල් අරගෙන යනවාද. හරි. ඉතින් ඒකත් කියන්නට ඕනේ. ඉතින් ඒක අපි කරන්නේ යහපතක් හිතලා. මොකද එක එක අවස්ථාවලදී එක එක ඒවා කිව යුතුයි, සමහර ඒවා නොකිය යුතුයි. තන නොතන බලලා කතා කරන්න ඉන්නේ නේද? සමහර ටෙක්නික්ස් කියන්න විදියක් නැහැ. මොකද ඒවා මානසික අභ්‍යාස කොයි අතර වැරද්දලා කරොත් එන්නේ හොඳමදි. ඒ නිසා වෛද්‍යවරයෙක් කවදාක ප්‍රසිද්ධියේ බෙහෙත් දෙන්නේ නැහැ වගේ ඒවා අපිට ඒක කරන්න හැටියක් නැහැ. නමුත් ඒව නැති වුණාට මම කියන්නේ ඒවා කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. එබනම් අපි පණිවිඩය දෙමු. සියලු දෙනාට නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ පැමිණියාට සහ නන්නාරි සහාය සියලු පිළිසොත් ඉනමුදල් වලින් වෙන්න පුළුවන්, ශ්‍රමයෙන් වෙන්න පුළුවන්. විවිධ වශයෙන් ආධාර උපකාර ලබා දීලා වෙන්න පුළුවන්. විශේෂයෙන් මගේ ක්ලයන්ට්ස් ට මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ප්‍රෝග්‍රෑම්ස් වලට එන අයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඒ අය නිසා තමයි අපේ ආයතන පවතින්නේ. ඉතින් සහ වැඩසටහන් සම්පාදනය කරන වැඩසටහන් ලබා දෙන අපිට යම්කිසි සත්භාවයකින් උදව් උපකාර කරන ඒ සියලු මිනිසුන් පෙනෙන නොපෙනෙන වශයෙන් ඉන්න විවිධ බලවේගයන් අපි ගෞරවයෙන් සිහිපත් කරමින් ඒ අයගේ ජීවිතත් වාසනාවන්ත වෙන්න කියලා උදක් ප්‍රාර්ථනා කරමින් ග්ලෝබල් මයින්ඩ්ස් ආයතනයේ සිද්ධෝ ආයතනයේ කටයුතු කරන සියලු පිරිසක් සිහි කරමින් දෙමාපිය ගුරුවරුන් ආදී ඒ අපේ උතුමන් සිහි කරමින් අපේ ධර්මයේ කියා දුන්න ධර්ම අධ්‍යාත්මික ගමන්ට උපකාර වෙච්ච ඒ උත්තරමයෙන් සිහි කරගන්න අපි එයාට අපේ පින් අනුමෝදනාව සිදු කරගන්න ඔසිය දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දවසේ දීචනේ හමාර කරනවා. සියලු දෙනාටම ඒ අතිවිශාල යෝධ ඉන ස්ට්‍රෙන්ත් එක සොයා ගැනීමට ඒ විකසිත කිරීමට ඒ ප්‍රයෝජන ගැනීම හේතු වාසනා පාලනය